ස්වාමින් වහන්සේ මෙහෙණින් වහන්සේ ආදරණීය දරුදැරියනි මූලික පිරිවෙනේ හතරවන ශ්‍රේණියට අදාළ විද්‍යාව පාඩම් මාලාවේ 6 වෙනි විද්‍යාව පාඩම බලය හා චලිතයේ සම්බන්ධ මූලික රාශි කියන මාතෘකාව මේ වන විට අපි සාකච්ඡා කරමින් ඉන්නවා. මේ මාතෘකාවේ මේ වන විට අපි පරිච්ඡේද කිහිපයක් සාකච්ඡා කරා. එහිදී අපි දුර කියන්නේ මොකක්ද? විස්ථාපනය කියන්නේ මොකක්ද? මේ දෙක අතර වෙනස මොකක්ද? දෛශික රාශිය anu මොනවාද? අදිශ රාශිය anu මොනවාද? දෛශික රාශියක් අදිශ රාශියක් වෙන්කර හඳුනාගන්නේ කෙසේද? ඊළඟට දුර කාලයට සාපේක්ෂව කතා කරාම ලැබෙන රාශිය වේගය දුර වෙනස් වීමේ ශීඝ්‍රතාවයේ වේගයයි කියලා අපි ඉගෙන ගත්තා. දුර වේගය සමානයි දුර බෙදීම කාලය. කාල ඒකකයක් තුල ගමන් කරන දුර ප්‍රමාණය වේගයයි. වේගය මැනීමේ අන්තර්ජාතික සම්මත ඒකකයේ තත්පරයට මීටර්. වේගය අදිශ රාශියක්. වේගයට විශාලත්වයක් පමණයි තියෙන නිශ්චිත දිශාවක් නැහැ කියලා අපි ඉගෙන ගත්තා. ඒ වගේම විස්ථාපනයේ කාලයට සාපේක්ෂව අපි කතා කරුවා. විස්ථාපනයේ කාලයට සාපේක්ෂව කතා කරනකොට කාල ඒකකයක් තුළ සිදු කරන විස්ථාපනය. හෙවත් විස්ථාපනයේ වෙනස් වීමේ ශීඝ්‍රතාවය. අපි ඒකට තනි වචනයක් කිව්වා ප්‍රවේගය. ප්‍රවේගය. විස්ථාපනයේ වෙනස් වීමේ ශීඝ්‍රතාවයේ ප්‍රවේගයයි. අපි ප්‍රවේගය ගණනය කරන්න ප්‍රවේගය සමානයි විස්ථාපනයේ බෙදීම කාලය කියලා සමීකරණයක් ගත්තා. ප්‍රවේගය සමානයි විස්ථාපනයේ බෙදීම කාලය. හරි. එතකොට ප්‍රවේගයේ දෛශික රාශියක්. ඒකට විශාලත්වයක් වගේම නිශ්චිත දිශාවකුත් තියෙනවා. ප්‍රවේගයේ දෛශික රාශියක්. ඒකට විශාලත්වයක් වගේම නිශ්චිත දිශාවකුත් තියෙනවා. පැහැදිලි? එතකොට ඒක නිසා ප්‍රවේගය සඳහන් කිරීමේදී විශාලත්වය වගේම දිශාවත් සඳහන් කරන්නට ඕන. ප්‍රවේගයේ ස්වરૂප තුනක් තිබුණා. වස්තුවක් චලනය වෙනවා නම් තමයි ඒ වස්තුවට ප්‍රවේගයක් ලැබෙන්නේ. වස්තුවක් චලනය වෙනවා නම් තමයි ඒ වස්තුවට ප්‍රවේගයක් ලැබෙන්නේ. ඒතර ප්‍රවේගයේ ස්වરૂප තුනක් තියෙනවා. ඒකාකාර ප්‍රවේගය. කාලයත් සමග සෑම විටම ප්‍රවේගය නොවෙනස්ව පවත්වා ගන්නවා නම් අපි කියවා ඒකාකාර ප්‍රවේගය. ප්‍රවේග කාල ප්‍රස්ථාරයක ඒ කිව්වේ y අක්ෂයට ප්‍රවේගයත් x අක්ෂයට කාලයත් ගෙන අඳිනු ලබන ප්‍රස්ථාරයක ප්‍රවේග කාල ප්‍රස්ථාරයක ඒකාකාර ප්‍රවේගය පෙන්වන්නේ කාල අක්ෂයට සමාන්තර සරල රේඛාවකින්. කාල අක්ෂයට සමාන්තර සරල රේඛාවකින් තමයි අපි ඒකාකාර ප්‍රවේගය පෙන්වන්නේ. දෙවනි ප්‍රවේගයේ ස්වરૂපය තමයි ක්‍රමෙන් වැඩි වෙමින් ගමන් කරන ප්‍රවේගය. ප්‍රවේගයේ වැඩිවීමේ ශීඝ්‍රතාවයට අපි කියව ත්වරණය. ප්‍රවේගයේ වැඩිවීමේ ශීඝ්‍රතාවයට ත්වරණය. ත්වරණය සමානයි ප්‍රවේග වෙනස බෙදීම කාලය. ප්‍රවේග වෙනස කාලයෙන් බෙදුවම ධන පිළිතුරක් ලැබෙනවා. එතන තියෙන ධන ත්වරණයක්. ධන ත්වරණයක් හෙවත් සැබෑ ත්වරණයක්. ත්වරණය සමානයි ප්‍රවේග වෙනස බෙදීම කාලය. ප්‍රවේගයේ වැඩිවීමේ ශීඝ්‍රතාවයේ ත්වරණයයි. ප්‍රවේග කාල ප්‍රස්ථාරයක බෑවුමක් සහිතව ක්‍රමයෙන් වැඩිවන සරල රේඛාවක් තියෙනවා. ප්‍රවේග කාල ප්‍රස්ථාරයක බෑවුමක් සහිතව ක්‍රමයෙන් වැඩිවන සරල රේඛාවක් තියෙනවා නම් එතන පෙන්නනවා ත්වරණය. ඒකාකාර ත්වරණය. තුන්වෙනි ප්‍රවේගයේ ස්වરૂපය තමයි ක්‍රමයෙන් අඩුවන ප්‍රවේගය. ප්‍රවේගය අඩුවීමේ ශීඝ්‍රතාවයට අපි කිව්වා ඍණ ත්වරණය හෙවත් මන්දනය. වැඩිවීමේ ශීඝ්‍රතාවයේ ධන ත්වරණය ප්‍රවේගය අඩුවීමේ ශීඝ්‍රතාවයේ ඍණ ත්වරණය හෙවත් මන්දනය. ඒතර මන්දනය anu ප්‍රවේගය අඩුවීමේ ශීඝ්‍රතාවයයි. මන්දනය ගණනය කරන්නේ ප්‍රවේග වෙනස කාලයෙන් බෙදලා. එතනදී ප්‍රවේග වෙනස කාලයෙන් බෙදුවම අපිට ලැබෙන ඍණ පිළිතුරක්. ඍණ පිළිතුරක් යනු ඍණ ත්වරණයක්. ඍණ ත්වරණය anu මන්දනයක්. ඒ අනුව අපි මන්දනය ගණනය කරනවා. ප්‍රවේග කාල ප්‍රස්ථාරයක මන්දනය පෙන්වන්නේ ආනත සරල රේඛාවක්
හැබැයි ක්‍රමෙන් රේඛාවේ අගේ අඩු වෙන ආකාරයට එන්න ඕන. ආනත රේඛාව ක්‍රමක්‍රමෙන් අඩු වෙනවා නම් ප්‍රවේග කාල ප්‍රස්ථාරයේ එතන තියෙන ඒකාකාර මන්දනයක්. ඒවත් මන්දනය. හරි මන්දනයක්. එතකොට කාලක්ෂයට සමාන්තර සරල රේඛාවක් නම් ඒකාකාර ප්‍රවේගය. ආනතව ක්‍රමෙන් වැඩි වෙන සරල රේඛාවක් නම් ත්වරණය. ආනතව ක්‍රමෙන් අඩු වෙන සරල රේඛාවක් නම් මන්දනය. මේ දේවල් අපි කතා කරුවා. ඔන්න අපි අද කතා කරන්නේ නැත්නම් මේ පරිච්ඡේදයේදී අපි කතා කරන්න හදනවා ගුරුත්වජ ත්වරණය. ගුරුත්වජ ත්වරණය. මොකද්ද මේ ගුරුත්වජ ත්වරණය කියලා කියන්නේ? හරි වැදගත්. ගුරුත්වජ ත්වරණය. ශ්‍රීමත් අයිසැක් නිව්ටන් කියන විද්‍යාඥයා දවසක් Tamanගේ ඇපල් වත්තේ ඇවිදිමින් ඉන්නකොට තමන්ගේ මවට අයත් ඇපල් වත්තේ ඇවිදිමින් සිටිනකොට පොතපතේ සඳහන් වෙන්නේ ඔහු ඇපල් ගසක් යට සිටින විට ඇපල් ගෙඩියක් ඔහුගේ ඔළුවට වැටුණා. තමන්ගේ මවගේ ඇපල් වත්තේ ඇවිදිමින් සිටින වෙලාවක ඇපල් ගසක් යට සිටින මොහොතක නිව්ටන්ගේ හිස මතට ඇපල් ගෙඩියක් වැටෙනවා ගහෙන් කැඩිලා ඇවිල්ලා. සාමාන්‍යයෙන් ගහකින් ගෙඩියක් බිමට වැටීම සරල සිද්ධියක්. ඒක අපි කවුරුත් දැකලා තියෙනවා. ඇපල් ගෙඩි වැටෙනවා දැකලා නැතුව ඇති ඇතැම් විට ඒත් සාමාන්‍යයෙන් ගහකින් ගෙඩියක් වැටෙනවා අපි දැකලා තියෙනවා. ගසකින් ගෙඩියක් වැටීම සාමාන්‍ය සිද්ධියක් වුණත් මේ විශිෂ්ට විද්‍යාඥයා මේ සිදුවීම අසාමාන්‍ය විදියට දැක්කා. නිව්ටන් කල්පනා කරනවා ඇයි මේ ඇපල් ගෙඩිය මගේ හිස මතටම වැටුනේ. ඒ කියන්නේ පහළටම ඇදිලා ආවේ. ගහෙන් ගිලි වුණාට පස්සේ නටුවෙන් ගිලි වුණාට පස්සේ ඇපල් ගෙඩිය ඉහළට විසික් වෙන්න තිබුණේ නැද්ද? එහෙම නැත්නම් වෙනත් දිශාවකට විසික් වෙන්න තිබුණේ නැද්ද? ඇයි මේක පහළටම වැටුනේ? ඒතර අපිට නම් හිතෙන්න පුළුවන් නිව්ටන් මොනවද මේ හිතන්නේ නිව්ටන් ගස් වලින් ගෙඩි බිමට වැටෙන්නේ නැතුව වෙන පැතිවලට විසික් වෙන්න බෑනේ කියලා. නමුත් නිව්ටන් මේ සරල සාමාන්‍ය සිද්ධිය අසාමාන්‍ය විදියට කල්පනා කරනවා. ඔහු කල්පනා කරනවා ඇයි මේ ගෙඩිය බිමටම ඇදුනේ? බිමට වැටෙන්නේ කියපු නිසානේ මගේ ඔළුව මතට වැටුනේ. ඇයි පහළට ඇදෙන්නේ? අන නිව්ටන් තීරණය කරනවා මේ ගහේ තිබිච්ච ගෙඩිය කවුරු හරි පහළට ඇද්දා. ඒක නිසා තමයි පහළට වැටුනේ. ඒතර කවුද පහළට ඇද්දේ? ඒ වෙලාවේ නිව්ටන් නැරෙන්නේ ඒ අහල පහළ වෙන කවුරුවත් හිටියෙත් නැහැ. ඒතර නිව්ටන් මේ ගහේ තියෙන ගෙඩිය ඇද්දෙත් නැහැ. එහෙනම් මේ පොළොව හෙවත් පෘථුවිය විසින් තමයි පොළොව පෘෂ්ඨය මගින් තමයි මේ ගෙඩිය පහළට ඇද්දේ. අන්න නිව්ටන් තීරණය කරනවා පෘථුවිය මගින් පෘථුවිය මත පිහිටි වස්තු මත තමා දෙසට ආකර්ෂණ බලයක් ඇති කරනවා. ඒකට කියනවා පෘථුවිය හෙවත් ගුරුත්වය මගින් ඇති කරන ආකර්ෂණ බලය ගුරුත්වාකර්ෂණ බලය. ගුරුත්වාකර්ෂණ බලය. එතකොට මේ ගුරුත්වාකර්ෂණ බලය හොයාගැනීමේ ගෞරවය හිමි වෙන්නේ ශ්‍රීමත් අයිසැක් නිව්ටන්ට. ශ්‍රීමත් අයිසැක් නිව්ටන්ට. එතකොට ඔහු කියනවා පෘථුවිය මත පිහිටි ඕනෑම වස්තුවක් මත පෘථුවියෙන් ආකර්ෂණ බලයක් ඇති කරනවා. ඒක ගුරුත්වාකර්ෂණ බලය. එතකොට ගහක තියෙන ගෙඩියක් නටුවෙන් එල්ලිලා තිබුණාට හැම මොහොතකම පොළොවෙන් පහළට ඇද ඇද ඉන්නේ. නමුත් අර නටුව ශක්තිමත් නම් ගහෙන් ගැලවෙන්නේ නැතුව ඉන්නවා. නටුව දිරපු ගමන් අර ආකර්ෂණ බලයට පහළට වැටෙනවා. මේ රියව ගුරුත්වාකර්ෂණ බලය. ඒතර ගුරුත්වාකර්ෂණ බලය නිසා පෘථුවියට ඉහළින් වස්තුවක් තියලා පෘථිවි පෘෂ්ඨයට ඉහළින් වස්තුවක් තියලා නිදහසේ අතහැරියොත් නිදහසේ අතහරිනවා කියන්නේ මේව තියලා නිශ්චලතාවයෙන් අතහරිනවා. එතකොට පටන් ගන්න ආරම්භයේදී නිශ්චල ප්‍රවේගී බිඳුවේ පෘථුවියට පෘථිවි පෘෂ්ඨයට ඉහළින් යම් වස්තුවක් තියලා අපි මේ පෘථිවි පෘෂ්ඨය කියලා. හරි. ඒකට ඉහළින් යම් වස්තුවක් තියලා පොළොවට යම් උසකින් තියලා වස්තුව නිදහසේ අතාරිනවා. නිදහසේ අතාරිනවා කියන්නේ නිශ්චලතාවයෙන් අතාරිනවා. ආරම්භක ප්‍රවේගී බිඳුවයි. U කියන්නේ ආරම්භක ප්‍රවේගී බිඳුවයි m ශ්‍රේණිය එකයි. එතකොට මේක අතහැරපු වෙලේ ඉඳන් මේක මත ගුරුත්වාකර්ෂණ බලය ක්‍රියාත්මක වෙනවා. කොහොමද ගුරුත්වාකර්ෂණ බලය ක්‍රියාත්මක වෙනවා? නමුත් අපි අතින් අල්ලන් ඉන්නකම් එන්න බෑනේ පල්ලයට. අතහැරපු මොහොතේ ඉඳන් මේක මත ගුරුත්වාකර්ෂණ බලය පහළට අදිනවා. ඒ ගුරුත්වාකර්ෂණ බලය ක්‍රියාත්මක වෙන නිසා මේ වස්තුව වැටෙනවා කියන්නේ දැන් ප්‍රවේගී බිඳුවේ තියෙන බෑනේ බිඳුව නම් නිශ්චලව ඉන්න බෑ උතන.
නිශ්චල වෙන්නේ නැහැ නේ. අතහැරියට පස්සේ මේක වැටෙනවනේ. වැටෙන්නේ ගුරුත්වාකර්ෂණ බල නිසා. වැටෙනකොට ප්‍රවේගයක් හට ගන්නවා. එන්න පහළට වැටෙන්නේ ප්‍රවේගය වැඩි වෙනවා. එන්න පහළට වැටෙන්නේ ප්‍රවේගය වැඩි වෙනවා. පහළට වැටෙන්න ප්‍රවේගය වැඩි වෙනවා. ප්‍රවේගය වැඩි වෙවි වැටෙනවයි කියන්නේ ත්වරණයෙන් වැටෙන්නේ. ත්වරණයෙන් වැටෙන්නේ. පළවෙනි තත්පරයේ වැටෙනකොට පළවෙනි තත්පරයට පස්සේ වස්තුව මෙතන නම් තියෙන්නේ ප්‍රවේගය 10යි ms ඍණ 1යි. ප්‍රවේගය වැටෙන ප්‍රවේගය 10යි ms පහළට. ඊළඟ තත්පරයේදී ප්‍රවේගය පහළට වැටෙන ප්‍රවේගය 20යි ms ඍණ 1යි. ඊළඟ තත්පරයේදී මේක පහළට වැටෙන මේකම වස්තුව මම අදිනකොට ප්‍රමාණය වෙනස් වුණාට 30යි ms ඍණ 1යි. ඊළඟ තත්පරයේදී අපි දුමු මෙයා පොළොවේ ස්පර්ශ වෙනවයි කියලා 40යි ms ඍණ 1යි. 40යි ms ඍණ 1යි තමයි පොළොවේ ස්පර්ශ වෙන්නේ. එතකොට බලන්න නිශ්චලතාවයෙන් අතහැරියේ ප්‍රවේගයේ බිඳුවයි ආරම්භක ප්‍රවේගය. හැබැයි අතහැරුව මොහොතින් ගුරුත්වාකර්ෂණ බලය පාට කරනවා ඇදෙනවා. ඇදෙන නිසා ප්‍රවේගය වැඩි වෙවි වැටෙන්නේ. ප්‍රවේගය එන්න වැඩි වෙවි වැටෙන්නේ. පළවෙනි තත්පරයේ 10යි, දෙවෙනි තත්පරයේ 20යි, තුන්වෙනි තත්පරයේ 30යි, හතරවෙනි තත්පරයේ 40යි. තව පහළට තිබුණා නම් පස්වෙනි තත්පරයේදී 50යි, හයවෙනි තත්පරයේදී 60යි ආදී වශයෙන් වැටෙන හැම තත්පරයක් පාසාම තත්පරයක් වේ කාල ඒකකයක්. වැටෙන හැම කාල ඒකකයක් පාසාම තමන්ගේ ප්‍රවේගයේ ඒකක 10 බැගින් වැඩි කරගන්න. ප්‍රවේගයේ වැඩිවීමේ ශීඝ්‍රතාවය. ප්‍රවේගයේ වැඩිවීමේ ශීඝ්‍රතාවය හෙවත් කාල ඒකකයට සිදුවන ප්‍රවේගයේ වැඩිවීම ත්වරණය කියලා අපි කිව්වා. එතකොට මේක වැටෙන්නේ හැම කාලයකටම හැම තත්පරයකටම ප්‍රවේගයේ ඒක 10 බැගින් වැඩි කරගෙන. බිඳුව 10 වුණා, 10 20 වුණා, 20 30 වුණා. හැම තත්පරයකටම ප්‍රවේගයේ වැඩිවීමේ ප්‍රමාණය 10යි. එතන වෙනස 10යි ms ඍණ 1යි. මෙතන වෙනස 10යි ms ඍණ 1යි. මෙතන වෙනස 10යි ms ඍණ 1යි. මෙතන වෙනස 10යි ms ඍණ 1යි. හැම තත්පරයකටම ප්‍රවේගය වැටෙන්නේ 10 10 වැඩි වෙවි. ප්‍රවේගයේ වැඩිවීමේ ශීඝ්‍රතාවයවත් කාල ඒකකයක් තුල සිදුවන ප්‍රවේගයේ වැඩිවීමට අපි කිව්වේ ත්වරණය. එහෙනම් මේක වැටෙන්නේ ත්වරණයෙන්. ඒ ත්වරණය අගය 10යි ms ඍණ 2යි. ඒ මොකද ඍණ 2 උනේ? ඒ කියන්නේ දැන් තත්පරයකට වැඩි වෙන ප්‍රමාණය තත්පරයකට වැඩි උනේ ප්‍රවේගය 10යි. ඒතර එක තත්පරයට 10යි. තත්පර එකකට ප්‍රවේගය 10යි ms ඍණ 1යි. ms ඍණ 1ක් වැඩි වුණා තත්පරයකට. ඒතර දැන් මේක සුළු කරාම 10 එකෙන් බෙදුනම 10යි. එහෙමම තියෙනවා යටේ සුළට ගියාම s ඍණ 1යි මේ s ඍණ 1යි s ඍණ 2යි. තත්පර වර්ගයට මීටර 10යි ත්වරණය. තත්පර වර්ගයට මීටර 10යි. මේ ත්වරණයට අපි කියනවා ගුරුත්වාකර්ෂණ බලය. පෘථිවියේ ගුරුත්වාකර්ෂණ බලය නිසා ඉහළ සිට අතහරන වස්තුවක් නිදහසේ පහළට වැටෙන මේ ත්වරණයට කියනවා ගුරුත්වජ ත්වරණය. මොකක් කියලාද කියන්නේ? ගුරුත්වජ ත්වරණය. gravitational acceleration. ගුරුත්වජ ත්වරණය. අපි ඒක සාමාන්‍යයෙන් අපි ත්වරණේ සංකේතවත් කරන්නේ a කියන එක අකුරෙන් acceleration කියන එක. හැබැයි ගුරුත්ව ත්වරණේ සංකේතවත් කරන්නේ simple g අකුරෙන්. gravitational acceleration. ගුරුත්ව ත්වරණේ අගය 10යි ms ඍණ 2යි. 10යි ms ඍණ 2යි. 10යි ms ඍණ 2යි. මොකද්ද ගුරුත්ව ත්වරණය කියන්නේ? පොළොවට ඉහළින් යම් උසක සිට වස්තුවක් නිදහසේ අතහරනු ලැබුවොත් එම වස්තුව මත ක්‍රියාත්මක වන ගුරුත්වාකර්ෂණ බලය නිසා එම වස්තුව පොළොවට වැටෙන්නේ ක්‍රමක්‍රමයෙන් සිය ප්‍රවේගය වැඩි කරගනිමින් එලෙස වස්තුවක් නිදහසේ ඉහළ සිට පහළට වැටෙන ත්වරණයට අපි කියනවා ගුරුත්වජ ත්වරණය. ඒ පෘථිවියේ ගුරුත්වාකර්ෂණ බලය නිසා පොළොවට වැටෙන ත්වරණය. ඒක නිසායි අපි ඒකට ගුරුත්ව ත්වරණය කියන්නේ. ගුරුත්ව ත්වරණයගේ පෘථිවියේ තනින් තනට චුට්ට වෙනස් කියලා හොයාගෙන තියෙනවා. ගුරුත්ව ත්වරණයගේ පෘථිවියේ තනින් තනට යම් සුළු ප්‍රමාණ වලින් වෙනස්. නමුත් විද්‍යාඥයෝ පෘථිවියේ සෑම තැනකම ගුරුත්ව ත්වරණය පරීක්ෂා කරලා හැම තැනකටම පොදු සරල අගයක් දීලා තියෙනවා. ඒකේ හරිම අගය තමයි ගුරුත්ව ත්වරණයගේ. මේකේ හරිම අගය g = 9.8ක් විතර. ms ඍණ 2. හරිම අගය 9.8ක් විතර. නමුත් අපේ ගණන් හැදීමේ පහසුකම් මේ 9.8 ආසන පූර්ව සංඛ්‍යාවට වටේලා 10යි කියලා අරගෙන තමයි හුඟක් තැන්වලදී ගණන් හදන්නේ. හරි ගුරුත්ව ත්වරණයගේ නමුත් හරිම අගය 9.8ක් විතර. ඒකත් ප්‍රතිතරිතට චුට්ට වෙනස්. මධ්‍යන්‍ය අගයක් අරන් තියෙනවා 9.8ක් කියලා. 9.8ක් කියලා මධ්‍යන්‍ය අගයක් අරගෙන තියෙනවා. නමුත් අපි ගණන් හැදීමේ පහසු සඳහා ඒක ආසන්න පූර්ණ සංඛ්‍යාවට වටේලා 10යි කියලා අරගෙන ගණන හදනවා. පැහැදිලි? එහෙනම් ගුරුත්ව ත්වරණය යනු කුමක්ද? පෘථුවියට ඉහළින් යම් උසක සිට වස්තුවක් නිදහසේ අතහරිනු ලැබුවොත්
එම වස්තුව මත ක්‍රියාත්මක වන ගුරුත්වාකර්ෂණ බලය නිසා එම වස්තුව නිදහසේ ඉහළ සිට පහළට වැටෙන ත්වරණය ගුරුත්වජ ත්වරණය. ගුරුත්ව ත්වරණය. එහි අගය තත්පර වර්ගයට මීටර 10. කියන්නේ සෑම තත්පරයකදීම සෑම කාලයකදීම තමන්ගේ ප්‍රවේගය 10 10 වැඩි කර ගන්නවා. ඒතකොට නිශ්චලතාවයෙන් අතහැරුවොත් ආරම්භක ප්‍රවේගය 0යි, පළවෙනි තත්පරේ 10යි, දෙවෙනි තත්පරේ 20යි, 30යි, 40යි ආදී වශයෙන් වැඩි. ඒතර අපි හිතමු තත්පර 8ක් යනවා කියලා පොළොවට වැටෙන්නේ. බිඳුවෙන් පටන් ගත්තා පළවෙනි තත්පරේ 10යි, දෙවෙනි තත්පරේ 20යි, තුන්වෙනි තත්පරේ 30යි, හතරවෙනි තත්පරේ 40යි කියලා පොළොවේ වදින්නේ 80යි. අටවෙනි තත්පරේ. ඒ නිසා ගතවන කාලය ඇසුරෙන් ඔය කියන්නේ අතහැරියට පස්සේ වැටෙන ගතවන තත්පර ගාන ඇසුරෙන් වැටෙන ප්‍රවේගය කීයද කියලා කියන්න පුළුවන්. මොකද 10 10 වැටි වෙන්නේ ගුරුත්ව ත්වරණේ 10 නිසා. ඔකට කියනවා ගුරුත්වජ ත්වරණය. යනු ගුරුත්ව ත්වරණය නිසා වස්තුවක් උඩින් ඉඳලා පහළට වැටෙනකොට එන්න ප්‍රවේගය වැඩි වෙනවා. ප්‍රවේගය වැඩි වෙවි වැටෙන ත්වරණයෙන් වැඩි. එහෙනම් අනික් අතට අපි වස්තුවක් අතට අරගෙන ඇපල් ගෙඩිය අතට අරගෙන හරි කෙලින් කියන්නේ සිරස්ව හරි කෙලින් ඉහළට විසික් කෙරුවොත් මොකද වෙන්නේ? අන්න ඒකත් අපි කල්පනා කරමු. දැන් මේ උඩ ඉඳන් අතහැරනකොට ගුරුත්වාකර්ෂණ බලය නිසා ත්වරණයෙන් වැටෙන්නේ. දැන් අපි කල්පනා කරමු අපි මෙතන පොළොව මට්ටම මෙතන ඉඳලා යම් වස්තුවක් සිරස්ව ඉහළට විසික් කරනවා. හරි කෙලින් ඉහළට විසික් කරනවා. විසික් කරද්දී අපි විසික් කරන ආරම්භක ප්‍රවේගය 100යි කියමුකෝ. 100යි නේ අපි ආරම්භක ප්‍රවේගය දාමුකෝ 40ක් විතර. ආරම්භක ප්‍රවේගය 40යි ms ශ්‍රේණිය එකෙන් විසික් කරන්නේ. දැන් මෙයා උඩට යනවනේ. උඩට යනකොට මේ 40කින් ආරම්භක ප්‍රවේගය 40යි ms ශ්‍රේණිය එකයි. 40යි ms ශ්‍රේණිය එකෙන් උඩ යනකොට ගුරුත්වාකර්ෂණ බලයෙන් මෙයාව පහළට යන්නේ. මොකද ගුරුත්වාකර්ෂණ බලය හැම වෙලාවෙම ක්‍රියාත්මක වෙන්නේ පහළට. ගුරුත්වාකර්ෂණ බලයට තමයි සාමාන්‍ය වචනෙන් බර කියලා කියන්නේ. බර වේට් එක බර කියන්නේ ගුරුත්වාකර්ෂණ බලය. වස්තුව මත ඇති වෙන ගුරුත්වාකර්ෂණ බලය තමයි බර කියන්නේ. ඒතර මම මේක කලින් පරිච්ඡේදයකත් පැහැදිලි කරලා දුන්නා. එතකොට ගුරුත්වාකර්ෂණ බලය හැම වෙලාවෙම තියෙන්නේ පහළට. දැන් අපි විසික් කරන්නේ සිරස්ව ඉහළට. දොර තේරුම් ගන්න. ඉහළට විසික් කරන්නේ. ඒතර විසික් කරන ප්‍රවේගයත් අපිට 40න් විසික් කරන්නේ. නමුත් මේක අපේ අතෙන් ගිලිහිලා උඩට යන්න පටන් ගත්ත මොහොතේ ඉඳන් මෙයා මත ගුරුත්වාකර්ෂණ බලය පහළට ක්‍රියාත්මක වෙනවා. ඔබ වහන්සේලා කල්පනා කරන්න, දරුවෝ කල්පනා කරන්න. දැන් උඩට යනකොට ඊට විරුද්ධ පැත්තට අදිනකොට දැන් ඔබ වහන්සේලා ගමනක් යනකොට පිටිපස්සෙන් කවුරු හරි ඊට විරුද්ධ පැත්තට අදිනකොට ගමන යන්න ලේසිද අපහසුද? අපහසුයි. අපහසුයි. ගමන යන්න අපහසුයි. ඇයි? අපි යන්න හදන එක පැත්තකට අපි වදින්න ඊට විරුද්ධ පැත්තට. ඒ වගේ තමයි දැන් මේ මම මේක අතින් මේ බෝලේ තත්පර මීටර 4න් විසික් කරාම මගේ අතින් ගිලියෙත්ත මොහොතේ ඉඳලා මෙයා මත ගුරුත්වාකර්ෂණ බලය පහළට. ඒතර මෙයා යන්නේ උඩට. දැන් මේකේම නෙමෙයි. මේකේ ගුරුත්වාකර්ෂණ බලයත් පහළට වැටෙන්නෙත් පහළට. එතකොට ඒ ලේසි. ඒ කියන්නේ යන පැත්තම තල්ලු කරනවා වගේ. වැටෙන්නෙත් පහළට ගුරුත්වාකර්ෂණය අදින්නෙත් ඒ පැත්තට. ඒතර එන්න ප්‍රවේගය වැඩි වෙයි ත්වරණය වැටෙන්නේ. දැන් මෙතන යන්නේ ඉහළට ගුරුත්වාකර්ෂණයෙන් අදින්නේ පහළට. එතකොට යන දිශාවට විරුද්ධ පැත්තට අදින්න නිසා මෙයාට යන්න අමාරු වෙනවා. අමාරු වෙනවා ඒ කියන්නේ මෙයා යන්නේ එන්න ප්‍රවේගය අඩු වෙවි. ප්‍රවේගය අඩු වෙවි යන්නේ. කොහොමද අඩු වෙන්නේ? පළවෙනි තත්පරේ ඉවර වෙනකොට ප්‍රවේගය 10ක් අඩු වෙලා 30යි ms ශ්‍රේණියක වෙනවා. ඒත් තමයි ප්‍රවේගයක් තියෙන නිසා උඩට යනවා. උඩට යනකොට දෙවෙනි තත්පරේදී ආය ගුරුත්වාකර්ෂණ බලය නිසා තව 10ක් අඩු වෙලා 20යි ms ශ්‍රේණියක වෙනවා. ඒත් ඉතින් ප්‍රවේගයක් තියෙන නිසා උඩට යනවා. තුන්වෙනි තත්පරේදී 1යි 2යි තුන්වෙනි තත්පරේදී මේක තවත් අඩු වෙනවා තව 10ක් 10යි ms ශ්‍රේණියක වවට පත් වෙනවා. ඒත් ඉතින් ප්‍රවේගයක් තියෙන නිසා නෑ හැබැයි ගුරුත්වාකර්ෂණ බලය හැම වෙලාවෙම පහළට අදිනවා. අදින නිසා තමයි ප්‍රවේගය අඩු වෙන්නේ. හතරවෙනි තත්පරේ වෙනකොට මේක 0යි ms ශ්‍රේණියක වෙනවා 10ක් අඩු වෙලා. අන්න එතකොට ප්‍රවේගය 0යි මොහොතකට මෙතන නිශ්චල වෙනවා. නිශ්චල ඔහොම තියෙන්නේ නෑ ආයෙ වැටෙනවා බල්ලහැට. එක මොහොතකට හරි උතන නිශ්චල වෙනවා. තත්පර දශමයකට හරි නිශ්චල වෙනවා. හරි. අන්න ඒකයි උතනින් එහාට යන්නේ නෑ උඩ. හරි. උතනින් එහාට යන්නේ නෑ. එතකොට දැන් වස්තුවේ චලිත ස්වභාවය මොකද්ද? ප්‍රවේගය එන්න අඩු වෙවි ගියේ. කොච්චර අඩු වුණාද? හැම තත්පරයකම ප්‍රවේගය 1 10 බැගින් අඩු වුණානේ. මෙතන අඩුවීම 10යි ms ශ්‍රේණිය එකයි. මෙතන අඩුවීම 10යි ms ශ්‍රේණිය එකයි. මේ තත්පරේදී අඩුුනේ 10යි ms ශ්‍රේණිය එකයි. මේ තත්පරේදී අඩුුනේ 10යි ms ශ්‍රේණිය එකයි. තත්පරයක් කියන්නේ කාල ඒකකයක්. ඒතර කාල ඒකකයකට සිදුවන ප්‍රවේගය අඩුවීම 10යි ms ශ්‍රේණිය එකයි. කාල ඒකකයකට සිදුවන ප්‍රවේගය අඩුවීමේවත් ප්‍රවේගය අඩුවීමේ ශීඝ්‍රතාවයට තමයි අපි කියන්නේ මන්දනේවත් ඍණ ත්වරණය. කාල ඒකකයක් තුළ සිදුවන ප්‍රවේගය අඩුවීමේවත්
ප්‍රවේගය අඩුවීමේ ශීඝ්‍රතාවයට තමයි අපි කියන්නේ මන්දනය. එහෙනම් මේ වෙලාවේ මන්දනයක් තියෙන ඉහළට යනකොට ඒක කීයද? තත්පර වර්ගයට මීටර 10. මෙතන තත්පර මීටර 10යි ඒ එක තත්පරයකට. එතකොට 10යි අර ඉස්සලා වගේමයි. අඩුවීම 10යි ms ශ්‍රේණිය එකයි. ඒක බෙදුවම තත්පරයට වෙන්නේ තත්පරයකට 10කින් බෙදුනම 10යි m එහෙමම තියෙන යටේ සුළු ගියාම s ශ්‍රේණිය එකයි මේ ශ්‍රේණිය එකයි s ශ්‍රේණිය දෙකයි. ඒ අනුව මන්දනය 10යි ms ශ්‍රේණිය දෙකයි. එහෙනම් පොළොවේ සිට සිරස්ව ඉහළට විසි කරන ලද ඕනෑම වස්තුවක් ක්‍රමයෙන් ඉහළට ගමන් කරන්නේ ක්‍රමක්‍රමයෙන් ඒකක 10 බැගින් ප්‍රවේගය අඩුවීමෙන් හෙවත් මන්දනයෙන්. ඒකට හේතුව තමයි පොළොවෙන් ඇති කරන ගුරුත්වාකර්ෂණ බලයෙන් පහළට අදින නිසා වස්තුවට ඉහළට ගමන් කරන්න නොහැකි වීම. මේ ගුරුත්වාකර්ෂණ බලය හේතුවෙන් වස්තුවක් ඉහළට ගමන් කරන මන්දනයට අපි කියනවා ගුරුත්වජ මන්දනය. ගුරුත්වජ මන්දනය. ඒක ගුරුත්ව ත්වරණයේ අනිත් පැත්ත. අතහැරියොත් ඉහළ සිට පහළට යන්නේ ගුරුත්ව ත්වරණය. විසිකරුවොත් පහළ සිට ඉහළට සිරස්ව යන්නේ ගුරුත්වජ මන්දනය. ගුරුත්වජ මන්දනයේ අගයත් ත්වරණයේ අගයම තමයි 10යි ms ශ්‍රේණිය දෙකයි. ඒ කියන්නේ ඉහළට යන්නේ 10 10 10 10 අඩු වෙවි ප්‍රවේගය. පහළට වැටෙන්නේ 10 10 10 10 වැඩි වෙවි. ඒතර මම මේක 100න් විසික් කරා නම් පළවෙනි තත්පර 90 වෙයි 80 වෙයි 70 60 50 40 30 20 10 20. එතකොට ඒ කියන්නේ පෘථිවි ගුරුත්වාකර්ෂණ බලය හැම වෙලාවෙම පහළට තියෙන නිසා ඉහළ සිට අතාරන ලද වස්තුවක් පහළට වැටෙනකොට වැටෙන්නේත් පහළට ආකර්ෂණ බලයත් පහළට ත්වරණයෙන් වැටෙනවා ගුරුත්ව ත්වරණයෙන් 10 10 වැඩි වෙනවා. ඉහළට යනකොට යන්නේ ඉහළට ගුරුත්වාකර්ෂණ බලය පහළට යන්න අමාරුයි ප්‍රවේගය 10 10 10 10 10 අඩු වෙනවා. ගුරුත්වජ මන්දනයෙන් යන්නේ. මොකෙන්ද යන්නේ? ගුරුත්වජ මන්දනයෙන් ගමන් කරනවා. ගුරුත්වජ මන්දනයෙන් ගමන් කරන නිසා ප්‍රවේගය එන්න අඩු වෙනවා 10 බැගින්. ගුරුත්වජ මන්දනය. එහෙනම් මතක තියාගන්න. ඒක නිසා තමයි අපි කියන්නේ අපිට ඕනෑම උසක සිට වස්තුවක් පහළට අතාරින්න පුළුවන්. හැබැයි ඕනෑම පහළක සිට උසට බෑ අපිට. දැන් අපිට උදා ගුවන් යානයකින් යන ගමන් එහෙම කරන්න බෑ මං කියන්නේ. නමුත් අපි හිතුනේ ගුවන් යානයක යන ගමන් අපිට යම් වස්තුවක් අතාරින්න පුළුවන් පොළොවට. මොකද අතාරියවම ගුවන් යානයේ මතදී නිශ්චලව අතහැරියත් 10 10 10 වැඩි වෙවිනේ එන්නේ. ඒතර වැඩි වෙනවා කියන්නේ නවතින්නෙම නෑ. ප්‍රවේගය වැඩි වෙවි වැඩිලා පොළොවට වැටෙනවා. හරිද? පොළොවට වැටෙනවා. නමුත් අපි කොච්චර උත්සාහ කෙරුවත් පහළ ඉඳන් ඉහළ යන ගුවන් යානයකට අපිට ගලක් ගන්න බෑ. එහෙම කරන්න බෑ අපිට. ඇයි? අපි කොයිතරම් ප්‍රවේගයකින් මෙහෙන් යවුවත් එන්න ප්‍රවේගය අඩු වෙවි යන්නේ 10 10. ඒ නිසා ගුවන් යානයේ හවු වෙන කලින් ප්‍රවේගය එක්තරා මොහොතක බිඳුව වෙනවා. බිඳුව වුණාට පස්සේ එතනින් යට උඩ යන්නේ ආයෙ වැටෙනවා. හරිද? ඒකට හේතුව උඩ යන්නේ මන්දනෙන් පහළට වැටෙන තොරණේ. පහළට වැටෙන තොරණේ ගුරුත්ව තොරණේ උඩට යන මන්දනේ ගුරුත්වජ මන්දනේ. මන්දනයත් ඒකේ අගේ 10යි තොරණෙත් අගේ 10යි. හැබැයි තොරණේදී ප්‍රවේගය 10 10 වැඩි වෙනවා. මන්දනේදී ප්‍රවේගය හැම තත්පරයකම 10 10 අඩු වෙනවා. ගුරුත්වජ මන්දනේ. එහෙනම් ඕක මතක තියාගන්න ඕනේ. නිදහසේ ඉහළ සිට පහළට අතාරන ලද වස්තුවක් පොළොවට වැටෙන්නේ ගුරුත්වාකර්ෂණ බලය නිසා ගුරුත්වජ ත්වරණේ එහි අගේ 10යි ms ශ්‍රේණිය දෙකයි. නිදහසේ සිරස්ව ඉහළ සිට පහළ සිට ඉහළට විසි කරන ලද වස්තුවක් ගුරුත්වාකර්ෂණ බලය නිසා ඉහළට යන්නේ ගුරුත්වාකර්ෂණ බලය හේතුවෙන් ඉහළට ගමන් කරන්නේ මන්දනෙන්. මොකද යන දිශාවට විරුද්ධවයි බලය තියෙන්නේ මන්දනෙන්. ඒකේ අගයක් 10යි ms ශ්‍රේණිය දෙකයි. පැහැදිලි? ගුරුත්වජ ත්වරණය සහ ගුරුත්වජ මන්දනය. හොඳයි අපි බලමු කියවල. ගුරුත්වජ ත්වරණය. බෝලයක් සිරස්ව ඉහළට යැවීමේදී අප බලය යොදන්නේ උඩු අතටය. දැන් මෙයා කියලා තියෙන්නේ බෝලයක් සිරස්ව ඉහළට යවන එක. ඒ කියන්නේ මන්දනේ හොඳේ. බෝලයක් සිරස්ව ඉහළට යැවීමේදී අප බලය යොදන්නේ උඩු අතටය. අප බලය යොදන්නේ උඩු අතටය. බෝලය සිරස්ව ඉහළට යත්ම එහි වේගයට සිදුවන්නේ කුමක්ද? දැන් අපි දන්නවා අත මෙතනින් කොච්චර වේගයෙන් යවුවත් ගුරුත්වද මන්දණයෙන් යන්නේ ගුරුත්වාකර්ෂණ බලයේ තියෙන ගමන් දිශාවට විරුද්ධව පහළට අදිනවා. මෙයා යන්නේ උඩට. ප්‍රවේගය අඩු වෙවි යන්නේ 10 10 10 10 අඩු වෙවි යන්නේ. බෝලේ සිරස් ඉහළට යත් මේ වේගයට සිදුවන්නේ කොහොමද? ක්‍රමක්‍රමයෙන් ප්‍රවේගය අඩු වෙනවා. වේගය අඩු වෙනවා. ප්‍රවේගය අඩු වෙනවා. වේගයේ ක්‍රමක්‍රමයෙන් අඩු වී එක් අවස්ථාවකදී නිශ්චල වී නැවතත් පහළට යෝ. අර අපි ගත්තේ 40න් යවුවොත් 40 30 20 10 බිඳුව වෙලා මොහොතකට නිශ්චල වෙලා ඊට පස්සේ ආයෙ වැටෙන්නේ. ඒතර වැටෙන්නේ තොරනේ. ඒතර ආයෙ බිඳුව 10 20 30 40 ආදී වශයෙන් ප්‍රවේගය 10 10 වැඩි වෙවි යන්නේ. වේගයේ ක්‍රමක්‍රමයෙන් අඩු වී එක් අවස්ථාවකදී නිශ්චල වී නැවතත් පහළට එනවා. නැවතත් පහළට එනවා. ඉහළ යන බෝලේ වේගය අඩුවන්නේ ඇයි? ඇයි උඩට යනකොට බෝලේ වේගය අඩු වෙන්නේ? ගුරුත්වාකර්ෂණ බලයට විරුද්ධව ගමන් කරන්නේ ඉහළට යන්නේ බෝලේ ගුරුත්වාකර්ෂණ බලය පහළට අදිනවා.
යන දිශාවට විරුද්ධව බලය තියෙන නිසා යන්න අමාරුයි. ඒ නිසා වේගය අඩු වෙනවා. ඕනෑම වස්තුවක් පොළොව දෙසට ආකර්ෂණය කරගන්නා බලයක් ඇත. මොකක්ද මේ බලයට අපි කියන්නේ? ගුරුත්වාකර්ෂණ බලය. එම බලය පොළොවේ ගුරුත්වාකර්ෂණ බලයයි. එම බලයට කියනවා පොළොවේ ගුරුත්වාකර්ෂණ බලයයි. ඉහළ යන වස්තුවක වේගය අඩුවන්නේ ගුරුත්වාකර්ෂණ බලය නිසා එම වස්තුව පහළට ඇදීමක් සිදුවන බැවින්. ඉහළ යන වස්තුවක වේගය අඩුවන්නේ ගුරුත්වාකර්ෂණ බලය නිසා එම වස්තුව පහළට ඇදීමක් සිදුවන බැවිනි. අන්න පහළට අදින නිසා යන දිශාවට විරුද්ධව තියෙන නිසා යන්න අමාරුයි. එන්න ප්‍රවේගය අඩු වෙනවා. අඩු වෙන ප්‍රමාණය හැම තත්පරයකටම 10යි ඒකක. හැම තත්පරයකටම එකක 10 බැගින් අඩු වෙන්නේ. ගුරුත්වජ මන්දනය. මන්දණයෙන් යන්නේ. එබැවින් එම වස්තුව මන්දනයකින් චලනය වේ. ඔය කියන්නේ එබැවින් එම වස්තුව මන්දනයකින් චලනය වේ. එනම් චලනය වන වේගයේ ක්‍රමක්‍රමයෙන් අඩු වේ. වේගය නෙමෙයි අතන කියන්නේ ප්‍රවේගයේ ක්‍රමක්‍රමයෙන් අඩු වේ. චලනය වන ප්‍රවේගයේ ක්‍රමක්‍රමයෙන් අඩු වේ. මන්දනය කියන්නේ. ඕක වැටෙන පැත්තටම ගුරුත්වාකර්ෂණ බලය තිබ්බනම් ඒ කියන්නේ අපිට චලිත දිශාවටම බලය තිබ්බනම් එතකොට වේගය එන්නේ වැඩි වෙනවා. ප්‍රවේගය වැඩි වෙනවා. ත්වරණය. ඒකයි උඩින් ඉඳන් පහළට වැටෙනකොට වැටෙන්නෙත් පහළට ගුරුත්වාකර්ෂණ බලෙන් අදින්නෙත් පහළට. එතකොට ත්වරණය. එතකොට ත්වරණය. එතකොට හරගන්නේ ත්වරණය. ගුරුත්වත් ඔන්නේ 10 10 වැඩි වැටෙන. මේක උඩට යනකොට මන්දනේ. ගමන් දිශාවට විරුද්ධව බලය තියෙන නිසා මේ තියෙන්නේ. යෙදූ බලය ඉහළට බෝලේ ඉහළට විසිකිරීම මේක එතකොට ගුරුත්වාකර්ෂණ බලයත් පහළට. හරිද? මෙතන බෝලයක් පහළට වැටීම ගුරුත්වාකර්ෂණ බලය පහළට. මෙතනත් මේ යොදපු බලය ඉහළට තියෙන නමුත් ගුරුත්වාකර්ෂණ බලය පහළට. මෙතන. ඉහළ සිට පහළට චලනය වන වස්තුව ඉහළ සිට පහළට වැටෙන වස්තුව උඩින් ඉඳන් පහළට වැටෙනවා. එතකොට ලේසි වැටෙන්නේ. ගුරුත්වාකර්ෂණ බලය තියෙන නිසා වැටෙන පැත්තටම පොළොවෙන් අදිනවා. එන්න වැටෙන ප්‍රවේගය වැඩි වෙනවා. ඉහළ සිට පහළට චලනය වන වස්තුව ගුරුත්වාකර්ෂණ බලය මගින් ඇදීමක් සිදුවන බැවින්. හරිද? ඉහළ සිට පහළට වැටෙන වස්තුව ගුරුත්වාකර්ෂණ බලය මගින් ඇදීමක් සිදුවන බැවින් වේගයේ ක්‍රමයෙන් වැඩි වේ. ප්‍රවේගය එන්න වැඩි වී වැටෙනවා. ඇයි වැටෙන පැත්තටමයි බලය තියෙන්නේ. චලිත දිශාවටම බලය තියෙනවා නම් යන්න ලේසි. අපි යන පැත්තටම අපව කවුරුත් අල්ලු කරනවා යන්න ලේසි. යන පැත්තට විරුද්ධ පැත්තට අදිනකොට යන්න අමාරුයි යන පැත්ත. එනම් වස්තුව ත්වරණයකින් චලිත වේ. එතකොට ප්‍රවේගය ක්‍රමක්‍රමයෙන් වැඩි වී වැටෙන්නේ ත්වරණයකින් චලිත වේ. ගුරුත්වාකර්ෂණ බලය නිසා හටගන්නා ත්වරණය ගුරුත්වජ ත්වරණයයි. ගුරුත්වාකර්ෂණ බලය නිසා හටගන්නා ත්වරණයට ගුරුත්ව ත්වරණය කියලා කියනවා. පොළොව මත පිටදී ගුරුත්ව ත්වරණය සඳහා සාමාන්‍ය අගය තත්පර වර්ගයට මීටර් 10ක් පමණ වේ. ඔව්. පෘථිවිය තනින් තනට ගුරුත්ව ත්වරණය මම කව පොඩ වෙනස්. සාමාන්‍ය අගය ගණනය කරලා තිනවා විද්‍යාඥයෝ ඕනම තැනක පොදුවේ 9.8ක් විතර අපි ගණනය කිරීමේ පහසු සඳහා තමයි ආසන්න පූර්ණ සංඛ්‍යාවට වටේලා 10යි කියලා ගන්නේ. 10යි ms ඍණ 2ක් පමණ වේ. මින් අදහස් වන්නේ වස්තුවක් ඉහළ සිට පහළට වැටෙන සෑම තත්පරයකදීම එහි ප්‍රවේගයේ තත්පරයකට 10 බැගින් වැඩි වෙනවා. යන්න වැදගත්. මින් අදහස් වන්නේ හරිද? මින් අදහස් වන්නේ වස්තුවක් ඉහළ සිට පහළට වැටෙන සෑම තත්පරයකදීම එහි ප්‍රවේගයේ තත්පරයකට 10 බැගින් වැඩි වෙන බවයි. ගුරුත්ව ත්වරණයගේ 10යි. අත නිදහසේ අතහන ලද වස්තුවක් පහළට වැටෙන හැම තත්පරයකින් ප්‍රවේගය 1/10 බැගින් වැඩි වී තමයි වෙන්නේ. අමතර දැනුමට අයිසැක් නිව්ටන් විද්‍යාඥයා ඇපල් ගසකින් ගිලිහුණු ගෙඩියක් පොළොව දෙසට පතිත වීම පිළිබඳ ගවේෂණය කළේය. ශ්‍රීමත් අයිසැක් නිව්ටන් ඔය ඇපල් ගසකින් ගිලිහුණු ගෙඩියක් පොළොව දෙසට පත් වෙන ආකාරය පිළිබඳ ගවේෂණය කෙරුවා. ඒ අනුව ඔහු ගුරුත්වාකර්ෂණ බලය අනාවරණය කරගත්තේ. ඔහු තීරණය කරා මේක පහළට වැටුනේ කවුරු හරි පහළට ඇදපු නිසා. කවුද ඇද්දේ? ඔහු ඇද්දෙත් නෑ. අහල පහළ වෙන කවුරුත් නෑ. එහෙනම් පොළවෙන් ඇද්දේ. පොළොව මගින් වස්තුවක් පහළට ආකර්ෂණය කරන බලය ගුරුත්වාකර්ෂණ බලය. ඔකට තමයි සාමාන්‍ය විවහාරයේ අපි බර කියලා කියන්නේ. පුද්ගලයෙක්ගේ දැන් මගේ බර යනු මාව පොළොවට ඇද ගන්න ආකර්ෂණ බලය. ඒක තමයි මගේ බර. එහෙනම් හරිනම් මේක මයින් ඕනේ නිව්ටන් වලින්. බර මනින්න ඕනේ නිව්ටන් වලින්. නමුත් අපි බර මනින්නේ කිලෝග්‍රෑම්. කිලෝග්‍රෑම් කියන්නේ බර මනින එක කියන්නේ නෙවෙයි. කිලෝග්‍රෑම් කියන්නේ ස්කන්ධය මනින එක. එකම වස්තුවේ බර විවිධ ග්‍රහලෝකවලදී වෙනස් වේ. ඊට හේතුව ග්‍රහලෝකවල පවතින ගුරුත්වාකර්ෂණ බලය එකිනෙකට වෙනස් වීමයි. ඔව්. සඳ මත ගුරුත්වාකර්ෂණ බලය පෘථිවිය මත ගුරුත්වාකර්ෂණ බලයෙන් 6න් එකක් වේ. ඒ අනුව පෘථිවිය මත මීටරයක් උස පනින අයෙකුට සඳ මතදී මීටර 6ක් උස පැනිය හැකි වේ. අපිට ඒක කියලා දුන්නොත් ඒ කියන්නේ දැන් වස්තුවක බරයි ස්කන්ධයයි කියන්නේ දෙකක්. වස්තුවක් සඳහා ස්කන්ධය කියන්නේ එකක්.
බර කියන්නේ තව එකක්. මේකට කියන්නේ mass, මේකට කියන්නේ weight. mass එකයි weight එකයි කියන්නේ දෙකක් ඇත්තට. මොකද මේ ස්කන්ධය කියන්නේ? දැන් ස්කන්ධය මනින්න ඕනේ කිලෝග්‍රෑම් වලින්. බර මනින්න ඕනේ නිව්ටන් වලින්. ඒක ගුරුත්වාකර්ෂණ බලය බර කියන්නේ. එම වස්තුවේ ගුරුත්වාකර්ෂණ එම වස්තුව මත පොළවේ නැති කරන ගුරුත්වාකර්ෂණ බලය. ගුරුත්වාකර්ෂණ බලය තමයි බර. තනි වචනේ බර. අපි සාමාන්‍ය මිනිස්සු කියන්නේ බර කියලා. එතකොට දැන් මේ ස්කන්ධය කියන්නේ මොකක්ද? යම් වස්තුවක තියෙන ද්‍රව්‍ය ප්‍රමාණය, පදාර්ථ ප්‍රමාණය. යම් වස්තුවක් තුළ අඩංගු පදාර්ථ ප්‍රමාණය කොච්චරක්ද කියන එක තමයි ස්කන්ධය. දැන් යකඩ කිලෝග්‍රෑම් එකක යකඩ කුට්ටියක්. ඒතර අපි දන්නවා ඒ යකඩ කුට්ටියේ තියෙන යකඩ ප්‍රමාණය, යකඩ කියන පදාර්ථ ප්‍රමාණය කිලෝග්‍රෑම් එකක ප්‍රමාණයක්. හරිද? කිලෝග්‍රෑම් එකක ප්‍රමාණයක්. එතකොට අපි හිතමු මේ තියෙන්නේ සඳ. ඊට වඩා ලොකු වෙන්නේ පෘථුවිය. මේ පෘථුවිය. මේ බ්‍රහස්පති. බ්‍රහස්පති පෘථුවියට වඩා ගොඩක් ලොකුයි. දැන් අපි හිතමු අපි ළඟ තියෙනවා කිලෝග්‍රෑම් එකේ යකඩ කුට්ටියක්. මේක යකඩ. තේරුම තමයි මේ යකඩ කුට්ටියේ තියෙන යකඩ කියන පදාර්ථ ප්‍රමාණය කිලෝග්‍රෑම් එකයි. එතකොට මම මේක සඳට අරන් ගියත්, මම මේක පෘථුවියට ගෙනිච්චත්, මම මේක බ්‍රහස්පති ග්‍රහලෝකයට ගෙනිච්චත් මේ යකඩ කුට්ටියේ තියෙන පදාර්ථ ප්‍රමාණය යකඩ ප්‍රමාණය වෙනස් වෙන්නේ නැහැ නේ. මොකද මම මේකේ කෑලි ගලවන්නේ නැහැ නේ. මම මේකේ කෑලි ගැලෙුවේ නැත්තම්, මේකේ කෑලි කඩලා අයින් කරේ නැත්තම් මේ යකඩ කිලෝග්‍රෑම් එකේ ස්කන්ධය හඳට අරන් ගියත් හඳ මතදිත් මෙයාට කිලෝග්‍රෑම් එකක යකඩ පදාර්ථ ප්‍රමාණයක් තියෙනවා මේක ඇතුලේ. මම මේ යකඩ කුට්ටිය පෘථුවියට ගෙනිච්චොත් පෘථුවිය මතදිත් මේකේ යකඩ කියන පදාර්ථයේ කිලෝග්‍රෑම් එකක ප්‍රමාණයක් තියෙනවා. මම මේ යකඩ කුට්ටිය බ්‍රහස්පති මත ගෙනිච්චත් බ්‍රහස්පති මතදිත් මෙයාගේ යකඩ කියන පදාර්ථයේ කිලෝග්‍රෑම් එකක් තියෙනවා මම කෑලි ගැලෙුවේ නැත්තම්. ඒ කියන්නේ ග්‍රහ වස්තුව මත වස්තුවක ස්කන්ධය වෙනස් වෙන්නේ නැහැ. හඳේදී පෘථුවියේදී බ්‍රහස්පතිදී තුනේදීම මේකේ ස්කන්ධය කිලෝග්‍රෑම් එකයි තමයි. හැබැයි බර වෙනස්. බර වෙනස්. බර කියන්නේ ගුරුත්වාකර්ෂණ බලය. දැන් පෘථුවියට මේක අරන් ගියොත් පෘථුවියේදී මේ යකඩ කිලෝග්‍රෑම් එක මෙහෙම තිබ්බොත් මේ යකඩ කිලෝග්‍රෑම් එක කොහොම තිබ්බොත් මෙයාගේ බර කියන්නේ පෘථුවියෙන් මෙයා මත ඇති කරන ආකර්ෂණ බලය. පෘථුවියෙන් මෙයා මත ඇති කරන ආකර්ෂණ බලය. ඒක රඳා පවතින ඒ අදාළ ග්‍රහලෝකයේ විශාලත්වය මත. ඒතර පෘථුවිය යම් තරමකට විශාල ග්‍රහ වස්තුවක්. නිසා ඒක මගින් මේ එයාගේ පෘථුවියේ ගුරුත්වාකර්ෂණය මෙයාව පහළට අදින බලය. ඒකයි ගුරුත්වාකර්ෂණ බලයවත් බර කියන්නේ. ඒතර ඒක පෘථුවිය මත රඳා පවතින එක. දැන් අපිට එතකොට පෘථුවියේදී අපිට මේ කිලෝග්‍රෑම් එකේ බර දැනෙනවයි කියලා. යකඩ කිලෝග්‍රෑම් එකේ ස්කන්ධේ බර දැනෙනවා. අපි මේ යකඩ කුට්ටියම අරගෙන යනවා හඳට. ඔය යකඩ කුට්ටියම අරගෙන ගිහිල්ලා තියෙනවා හඳට. සඳේදී මේක මත ක්‍රියාත්මක වෙන්නේ ඊට වඩා අඩු ගුරුත්වාකර්ෂණ බලයක්. ඇයි? පෘථිවියට වඩා හඳ පොඩි. ග්‍රහ වස්තු පොඩි වෙනකොට ඇති කරන ආකර්ෂණ බලයත් පොඩි වෙනවා. ඒ නිසා පෘථිවියේදී මේ යකඩ කිලෝග්‍රෑම් එකේ බරට වඩා සඳ මතදී මේ යකඩ කිලෝග්‍රෑම් එකේ බර අඩුයි. සැහැල්ලුවෙන් අපිට අල්ලන් ඉන්න පුළුවන්. මොකද බර කියන්නේ අපේ අතර දැනේ. දැන් මෙයාව පෘථිවියේදී මං අල්ලගෙන හිටියොත් පොළවෙන් අදිනකොට මෙයා පොළොව පැත්තට යන්න හදනවා. මෙහෙම වැටෙන්න හදනවා පොළොවට. මම අල්ලන් ඉන්නේ. ඒතර මට තෙරපීම දැනෙනවා. මෙයා යන්න හදන තෙරපීම ඒක තමයි කියන්නේ බරයි. බරයි. යකඩ කුට්ටියේ බරයි කියලා කියන්නේ. බරයි කියන්නේ මෙයාව පොළොවෙන් අදිනවා යන්න නොදී මං තියාගෙන ඉන්නවා. ඒතර මගේ අත මත මෙයා තෙරපෙනවා යකඩ කුට්ටිය. අන්න මම කියනවා බරයි. හරි. මේකනේ හඳට අරන් ගිහිල්ලා මම මේක අල්ලන් හිටියොත් ඒත් පොඩි ගතියක් දැනෙයි. හැබැයි අච්චර බර දැනෙන්නේ නැහැ. ඇයි? මෙතනට වඩා මෙතන සඳ පොඩි නිසා ආකර්ෂණ බලය අඩුයි. පොඩි ආකර්ෂණ බලයක්. ඒ නිසා මම මේක අල්ලන් ගියම් මගේ අත මත තෙරපෙන්නේ චුට්ටයි. යන්න හදන්නේ පොඩ්ඩයි. හඳෙන් ඇති කරන පොඩි ආකර්ෂණ බලයක්. මට කියන්න පුළුවන් අනේ යකඩ කුට්ටියේ බර නෑනේ දැන්. එච්චර. පෘථිවියේ තරම් බර නෑනේ. බර අඩුයිනේ.
බර අඩු වෙලා ආකර්ෂණ බලය පෘථිවියේදී අදිනවට වඩා හඳේදී අදින ආකර්ෂණ බලය අඩුයි. ඒ නිසා යකඩ කුට්ටිය පොළොව පැත්තට යන්න හඳේ පෘෂ්ඨය පැත්තට යන්න උත්සාහ කරන ප්‍රමාණය අඩුයි. මගේ අත මත තෙරපෙන ප්‍රමාණය අඩුයි. මම කියනවා බර අඩුයි. බර අඩුයි කියලා. පැහැදිලි? බර අඩුයි කියලා මම කියනවා. ඒ කියන්නේ පෘථිවියට වඩා සඳේදී වස්තුවේ බර ස්කන්ධ දෙකම එකයි. කිලෝග්‍රෑම් එක මේකෙත් යකඩ කිලෝග්‍රෑම් එක පදාර්ථය මේකෙත් කිලෝග්‍රෑම් එක. හැබැයි ආකර්ෂණ බලය මේකට වඩා මේක අඩුයි. ඒ නිසා පෘථිවියට වඩා සඳේදී වස්තුවක් පෙන්වන බර අඩුයි. දැන් අපි මේ යකඩ කිලෝග්‍රෑම් එකම අරගෙන යනවා බ්‍රහස්පති ග්‍රහ ලෝකයට. බ්‍රහස්පති ග්‍රහ ලෝකයට යකඩ කිලෝග්‍රෑම් එක. එතකොට මේක මතදී මොකද වෙන්නේ? ඇතිවන ආකර්ෂණය. ඇත්තටම බ්‍රහස්පති මත මට මේ යකඩ කිලෝ එක උස්සන් ඉන්න හම්බ වෙන්නේ. ඉන්න හම්බ වෙන්නේ මොකද? බ්‍රහස්පති පෘථිවියට වඩා ගොඩාක් ලොකුයි. ප්‍රබල ආකර්ෂණයක් ඇති කරනවා මේ යකඩ කුට්ටිය මත කිලෝග්‍රෑම් එක මත. ප්‍රබල ආකර්ෂණ මේක වේගයෙන් පහළට යන්න හදනවා. මං අල්ලුවොත් එහෙම මම ඒකට බාධා කරොත් එහෙම මගේ අත මත ප්‍රබල තෙරපීමක් ඇති කරනවා. මට ටොන් එකක් උස්සන් ඉන්නවා වගේ තද ගතියක් අතට දැනේ. මොකද ප්‍රබලවම අර අදිනවා බ්‍රහස්පති ග්‍රහ ලෝකයෙන් යකඩ කුට්ටිය. ඒ නිසා තද වෙනවා මගේ අත මත. මට අල්ලන් ඉන්න අමාරුයි. මං කියනවා අම්බෝ මේක උස්සන් ඉන්න අමාරුයි. මට පෘථිවියේදී අල්ලන් හිටියට මේක බ්‍රහස්පති මත අමාරුයි. මට මේක අල්ලන් ඉන්න අමාරුයි කියලා මගේ අතින් අතහැරලා වැටේ. ප්‍රබල ආකර්ෂණයක්. බ්‍රහස්පති මතදී යකඩ කුට්ටිය පෙන්න බර ගොඩක් වැඩි. ගොඩක් වැඩි. සාමාන්‍යයෙන් විද්‍යාඥයෝ කියන්නේ දැන් පෘථිවිය මතදී අපිට මෙහෙම කකුල උස්සලා ඇවිදින්න පුළුවන්. මොකද කකුලේ මතත් ගුරුත්වාකර්ෂණ බලය ඇති වෙනවානේ පෘථිවියේදී. හැබැයි ඒක එච්චර ලොකු එකක් නෙවෙයි නිසා අපිට ඇවිදින්න පුළුවන්. හඳ මතදී නිකන් උස්සලා තිබ්බෝ නිකන් අර මෙට්ටයක් උඩ බම්ප් වෙනවා වගේ වෙයි. ඒ තරම් අඩුයි ගුරුත්වාකර්ෂණ බලය. හැබැයි බ්‍රහස්පති මත අපිට ඇවිදින්නත් බැහැලු. ඒ කියන්නේ කකුලක් උස්ස ගන්න වෙන්නේ මෙහෙම අත් දෙකෙන් තමයි උස්සන්න වෙන්නේ කකුල. ඒ තරම් ආකර්ෂණයක් ඇලෙනවා ග්‍රහ ලෝකෙට. අන්න ඒ කියන්නේ ඒතකොට ඒ බර වැඩි බරක් පෙන්නනවා. එතකොට ඒ කියන්නේ වස්තුවක ස්කන්ධය ග්‍රහ ලෝකයේ මත වෙනස් වෙන්නේ. ස්කන්ධය යනු එම වස්තුව මත රඳා පවතින ගුණයක්. ඒක වස්තුවේ තිබෙන පදාර්ථ ප්‍රමාණය පිළිබඳ බිම්මක්. ඒක නිසා ඒක මයින් උනේ කිලෝග්‍රෑම් වලින්. නමුත් බර කියන්නේ එම වස්තුව අදාළ ග්‍රහ ලෝකයෙන් අදින ආකර්ෂණ බලය, ඒවත් ගුරුත්වාකර්ෂණ බලය. ඒක නිව්ටන් වලින් මයින් ඕනේ. ඒක ග්‍රහ වස්තුවෙන් ග්‍රහ වස්තුවට වෙනස්. පෘථිවියට වඩා හඳේදී ගුරුත්වාකර්ෂණ බලය නිසා වස්තුවක් පෙන්වන බර අඩුයි. පෘථිවියට වඩා බ්‍රහස්පති මත ගුරුත්වාකර්ෂණ බලය වැඩි නිසා වස්තුවක් පෙන්වන බර වැඩි. පැහැදිලි? හරි. ඔන්න තේරුම් ගත්තා. ඒකේ නම් බර කියන්නේ එකයි ස්කන්ධයයි දෙකේ වෙනස. ස්කන්ධේ ග්‍රහ ලෝකයේ මත වෙනස් වෙන්නේ නැහැ. බර ග්‍රහ ලෝකයේ මත වෙනස් වෙනවා. මේ කියලා තියෙන එකයි. එකම වස්තුවේ බර විවිධ ග්‍රහ ලෝකවලදී වෙනස් වේ. එකම වස්තුවේ බර පවා විවිධ ග්‍රහ ලෝකවලදී වෙනස් වේ. ඊට හේතුව එම ග්‍රහ ලෝකවල පවතින ගුරුත්වාකර්ෂණ බලය එකිනෙකට වෙනස් වීමයි. සඳ මත ගුරුත්වාකර්ෂණ බලය පෘථිවිය මත ගුරුත්වාකර්ෂණ බලයෙන් 9න් පංගුවයි. ඔය සඳ පොඩිනේ. පෘථිවි ගුරුත්වාකර්ෂණ බලයෙන් 9න් පංගුවයි. එහෙනම් පෘථිවියේදී කිලෝග්‍රෑම් පෘථිවියේදී නිව්ටන් 6ක බරක් පෙන්වන වස්තුවක් හඳේදී නිව්ටන් 1යි බර පෙන්නන්නේ. 6න් පංගුවයි. පෘථිවියේදී නිව්ටන් 6ක බරක් පෙන්වන වස්තුවක් නිව්ටන් 6ක බරක් පෙන්වන වස්තුවක් ගුරුත්වාකර්ෂණ බලයක් පෙන්වන වස්තුවක් හඳේදී 6න් පංගුවයිනේ. 1යි නිව්ටන් පෙන්නන්නේ. ඒක තමයි මෙයා වෙන විදිහකින් කියලා තියෙන්නේ. ඒ අනුව පෘථිවිය මත මීටර එකක් උස පයින් ආයෙකුට හඳ මතට මීටර 6ක් උස පැනිය හැකියි. ඇයි ආකර්ෂණය අඩු වෙන්නේ? පෘථිවිය මත අමාරුවෙන් try කරලා මීටර එකක් උඩ උස පයින්න ලේසි නෑනේ අදිනවනේ පොළවේ. අර මීටර එකක් උස පයින් ආයෙකුට හඳේදී ඒකෙන් 6න් පංගුවනේ ගුරුත්වාකර්ෂණ බලය. මීටර 6ක් උස පයින්න පුළුවන් ඒ ආයාසයෙන් යොදලා. ඒ ආයාසයෙන් යදුවොත් පෘථිවියේදී මීටරයක් උස පයින්න යොදන ආයාසයෙන් හඳේදී යදුවොත් මීටර 6ක් උස යන්න පුළුවන්. මොකද ආකර්ෂණය අඩු නිසා. හැබැයි බ්‍රහස්පති මත සමහර කාලවල මීටර කාලක්වත් උඩ පයින්න බෑ ඒ ආයසය යොදලා තදට ඇල්ලලා තියෙන්නේ. තේරුණාද? මොකද එයාගේ ආකර්ෂණය ගොඩක් වැඩි නිසා. පැහැදිලි? ඔන්න. හරි. හොඳයි එහෙමනම් ඔන්න ගුරුත්ව ත්වරණයේ ගුරුත්වද මන්දනයේ තේරුම් ගත්තා. ඉතින් අපිට වෙන ග්‍රහ ලෝක ගැන ගුරුත්ව ත්වරණයේ ගුරුත්වද මන්දනයේ ඇත්තටම කතා කරන්න අවශ්‍යතාවයක් නැහැ. මොකද වෙනත් ග්‍රහ ලෝකවලත් එක අපි ගනුදෙනු කරන ප්‍රමාණය අඩුයි. පෘථිවිය මතදී ගුරුත්ව ත්වරණය නිදාස ඉහළ සිට පහළට වස්තුවක් අතහැරනවම වැටෙන ත්වරණය හැම තත්පරෙම 10 වැඩි වී වැටෙන්නේ. ගුරුත්වද මන්දනය නිදාසේ ඉහළ පහළ සිට සිරස් ඉහළට විසිකරන ලද වස්තුවක් 10 ප්‍රවේගය අඩු වී යන්නේ ගුරුත්වද මන්දනයෙන් යන්නේ. පැහැදිලි? ඔන්න එහෙනම් අපි ගුරුත්ව ත්වරණය සහ ගුරුත්වද මන්දනය ගැන කතා කෙරුවා. හොඳයි. ඔන්න ඊළඟට අපි අපේ පාඩම චලිත ස්වභාව දැන් අපි කතා කරුවා. දැන් අපි කතා කරුවා දුර, විස්ථාපනය, කාලයට සාපේක්ෂව දුර වේගය, කාලයට සාපේක්ෂව විස්ථාපනයේ ප්‍රවේගය, ප්‍රවේගයේ ස්වરૂප තුන,
ඒකාකාර ප්‍රවේගය, වැඩිමන ප්‍රවේගයවත් ධන ත්වරණය, අඩුවන ප්‍රවේගයවත් ඍණ ත්වරණය, මන්දනය, ඊට පස්සේ ඒකේ විශේෂ අවස්ථාවක් අපි කතා කරා පෘථුවිය මතදී ගුරුත්වජ ත්වරණය, ඉහළ සිට පහළට වැටෙන ත්වරණය, ගුරුත්වජ මන්දනය පහළ සිට ඉහළට ගමන් කරද්දී හටගන්න චලිත ස්වභාවය. දැන් මේ සියල්ලම සිද්ධ වෙන්න මේ චලිතයන් ඉබේ සිද්ධ වෙන්නේ නැහැ. ඕනම චලිතයක් සිද්ධ වෙන්න බලයේ බලපෑමක් තියෙනවා. බලයක් යෙදෙන්න ඕනේ. බල නිසායි චලිත හටගන්නේ. බල නිසා තමයි චලිතයක් හටගන්නේ. බලයක් නිසා චලිතයක් හටගන්නේ. ඒ නිසා අපි චලිතයේ ස්වායක්තව මේ පාඩමේ මෙච්චර වෙලා කතා කරාට චලිතයේ ස්වායක්ත ක්‍රියාවක් නෙමෙයි. ඒ බලයේ මත පරායක්ත ක්‍රියාවක්. ඒ කියන්නේ බලයේ මත රඳා පවතින ක්‍රියාවක්. චලිත ඇතිවීම සඳහා බලය යෙදෙන්න ඕනේ. ඒ වගේම තමයි ඇතිවන චලිත නතර කිරීම සඳහාත් බලය දෙන්න ඕනේ. ඒ නිසා බලය සහ චලිතය කියන්නේ එකිනෙක මත පරායක්ත ක්‍රියාව. විශේෂයෙන්ම චලිතය බලය මත පරායක්තයි. ඒ කියන්නේ බලය මත රඳා පවතින. ස්වායක්ත නැහැ. ඒ නිසා අපි චලිතය ගැන දැන් කතා කරලා ඉවරයි ඇත්තටම. චලිතයේ ස්වરૂප කතා කරලා ඉවරයි. අපි දැන් කතා කරන්න ඕනේ ඒ චලිත ඇති කිරීමට හෝ චලිත නැති කිරීමට දායක වන බලය පිළිබඳව. එනිසා අපේ වැදගත් මාතෘකාව බලය, ෆෝස්, බලය. මොකක්ද මේ බලයක් කියලා කියන්නේ? දැන් මෙතන පෙන්නලා තියෙනවා එදිනදා ජීවිතේ අපි කරන වැඩ කිහිපයක්. මිනිස්සෙක් ලණුවක් දාලා කොටයක් අදිනවා. පුද්ගලයෙක් දොරක් අරිනවා. මේසයක් උඩ තියෙන වස්තුවක් පුද්ගලයෙක් අතින් තල්ලු කරනවා. එතකොට එදිනදා ජීවිතේ මේ යෙදෙන හැම ක්‍රියාවකදීම බලයක් තමයි යෙදලා තියෙන්නේ. දැන් මේ පුද්ගලයා මේ ලණුව හරහා කොටයට බලයක් දෙන්නේ. ඒ බලයක් දීලා තමයි මේ අදින්නේ. දැන් මේ මිනිසා මේ දොරේ හැන්ඩල් එක හරහා බලයක් දීලා තමයි දොර අදින්නේ. කියන්නේ අදිනවා මෙයා. ඒ ඇදීමේදී බලයක් තමයි දෙන්නේ. දොර අරිනකොට අදිනවනේ අපි මෙහෙම අදිනවා. හරි බලයක් දෙන්නේ. දැන් මේ පුද්ගලයා මේසේ මත තියෙන මේ වස්තුව අතින් තල්ලුවක් දීලා බලයක් දෙනවා. එයා තල්ලුවක් දෙන්නේ. තල්ලුවක්. මෙයා අදිනවා මේක මෙහෙට. අදින. තවත් එදිනදා ජීවිතයේ උදාහරණ ගමු. අපි දැන් ගත්තොත් වෙළඳ සැලක භාණ්ඩ තියෙන කරත්තයක් පුද්ගලෙක් තල්ලු කරයි යනවා. අන්න බලයක් යොදනවා කරත්තෙට. බොලොක්කයක් දාලා ලිඳකින් වතුර බාල්දියක් අදිනවා. ඒක ලණුවට බලයක් දෙන්නේ අදිද්දි. ලණුවට බලයක් දෙන්නේ. එතකොට ඔබ වහන්සේලාට මේ දරුවන්ට පේනවා බල යෙදෙන හැම තැනකදීම එක්ක ඇදීමක් වෙලා තියෙනවා එහෙම නැත්නම් තල්ලු කිරීමක් වෙලා තියෙනවා. දැන් මෙතන බලයක් ඇදිල්ලක්. මෙතන බලයක් ඇදිල්ලක්. මෙතන බලයක් තල්ලු කිරීමක්. නේ? වාහනයක් නතර වෙලා තියෙනකොට මිනිස්සු පිටිපස්සෙන් තල්ලු කරලා බලය දෙනවා. අන්න තල්ලු කිරීම. නේ? අර බඩු පුරෝපු කරත්තේ මිනිහ තල්ලු කරලා බලය දෙනවා. ඒතකොට තල්ලු කිරීමකදී තමයි බලය හටගන්නේ. අපිට සරලව කියන්න පුළුවන් ස්වාමීන් වහන්සේ දරුවනි ඇදීමක් හෝ තල්ලු කිරීමක් බලයක් කියලා. එහෙම බොහොම සරල අර්ථ දැක්වීමක් ගන්න පුළුවන්. ඇදීමක් හෝ තල්ලු කිරීමක් බලයක්. ඇදීමක් හෝ තල්ලු කිරීමක් බලයක් කියලා ගන්න පුළුවන්. ඇදීමක් හෝ තල්ලු කිරීමක් බලයක්. හැබැයි ඒක බලය අර්ථ දක්ව ගන්න හොඳ අර්ථ දැක්වීමක් නෙවෙයි. සරලව කියන්න පුළුවන් ඇදීමක් දැන් පොඩි පන්තියක දරුවෙක්ට මේ බලය කියන්නේ මොකක්ද කියලා පැහැදිලි කරවන්න ඕනේ නම් අපි කියනවා ඇදීමක් හෝ තල්ලු කිරීමක් තමයි බලයක්. ඇදීමකදී අපි යොදන්නේ බලයක්. තල්ලු කිරීමකදී අපි යොදන්නේ බලයක්. කියලා එහෙම ගන්න පුළුවන්. නමුත් අපිට විශේෂයෙන්ම මේ 4 වන ශ්‍රේණිය වගේ මට්ටමකදී බලයේ චලිතයත් එක්ක සම්බන්ධ කරගනිද්දී ඔය අර්ථ දැක්වීම ප්‍රමාණවත් වෙන්නේ නැහැ. ඇදීමක් හෝ තල්ලු කිරීමක් බලයක් කියන අර්ථ දැක්වීමෙන් අපිට යමක් කරන්න බෑ. ඒ නිසා අපි මෙහෙම කියනවා. අපි බලනවා බලයකට කරන්න පුළුවන් කාරණා මොනවද? බලයකට කරන්න පුළුවන් කාරණා මොනවද? දැන් මෙහෙම කල්පනා කරොත් ඔය බල ගැන ඉගෙන ගන්න හොඳම දෙයක් තමයි ඔය පාපන්දු ක්‍රීඩා තරගයක් නරඹන එක.
නැත්නම් ක්‍රිකට් ක්‍රීඩා තරඟයක් නරඹන එක වගේ දෙයක් බල ගැන ඉගෙන ගන්න හොඳම ක්‍රමයක්. ෆුට්බෝල් මැච් එකක් බලන එක, ක්‍රිකට් මැච් එකක් බලන එක. දැන් පාපන්දු ක්‍රීඩා තරඟයක් ගැන අපි මුලින්ම ගත්තොත් දැන් අපි දැකලා තියෙනවා පාපන්දු ක්‍රීඩාවේදී පාපන්දුව තරතීරුවේ යම් තැනක තියලා නිශ්චලව තියලා තියෙනවා. ක්‍රීඩකෙක් දුවගෙන ඇවිල්ලා පයින් පහරක් දෙනවා. ඒ පයින් දෙන පහරේදී පාදයෙන් දෙන පහරේදී නිශ්චලව තිබිච්ච පාපන්දුව චලනය වෙනවා. ඒතරේ පයින් දෙන පහර පාදයෙන් දෙන පහර යනු බලයක්. ඔහු තමන්ගේ පාදයෙන් ෆුට්බෝල් එකට පාපන්දුවට බලයක් දෙනවා. ඒ බලය නිසා නිශ්චල පාපන්දුව චලනය වෙනවා. එහෙනම් බලයකට කරන්න පුළුවන් එක කාර්යයක් තමයි බලය මගින් කරන්න පුළුවන් එක කාර්යයක් තමයි නිශ්චල වස්තුවක් චලනය කිරීම. නිශ්චල වස්තුවක් චලනය කිරීම. නිශ්චල වස්තුවක් චලනය කරන්න පුළුවන් බලයකට. ඊළඟට බලයක් යොදලා චලනය වෙන වස්තුවක් නිශ්චල කරන්නත් පුළුවන්. ඒක කොහොමද? වේගයෙන් ගමන් කරන වාහනයක් ගැන හිතන්න. වාහනේ වේගෙන් ගමන් කරමින් ඉන්නවා, රියදුරා තිරිංග තද කරනවා, බ්‍රේක් කරනවා. ඒ බ්‍රේක් එකෙන් කරන්නේ රෝදවලට තිරිංග පළු හරහා විරුද්ධ ගමන් දිශාවට විරුද්ධ දිශාවට බලයක් දීම. රෝද කැරකෙන පැත්තට විරුද්ධ පැත්තට තිරිංග පළු හරහා බලයක් දෙනවා. බ්‍රේක් පැඩ්ස් වලින් බලයක් දෙනවා. ඒ බලය නිසා ගමන් කරමින් තිබ්බ වාහනය ක්‍රමයෙන් ප්‍රවේගය අඩු කරන් ගිහලා මන්දනය වෙලා නතර වෙනවා. අන්න බලයක් යොදලා චලිත දිශාවට විරුද්ධ පැත්තට බලයක් යොදලා චලනය වන වස්තුවක් නිශ්චල කරන්න. චලනය වන වස්තුවක් නිශ්චල කරන්න පුළුවන්. එහෙනම් අපිට බලයෙන් කරන්න පුළුවන් ඊළඟ කාර්යය චලනය වන වස්තුවක් නිශ්චල කිරීම. චලනය වන වස්තුවක් නිශ්චල කිරීම. තව මොකක්ද බලයකට කරන්න පුළුවන් වැඩ? චලනය වන වස්තුවක ගමන් දිශාව වෙනස් කරන්නත් පුළුවන් බලයකට. උදාහරණයක් පාපන්දු ක්‍රීඩාවේදී අර ක්‍රීඩකයා දැන් නිශ්චලව තිබ්බ පාපන්දුවට පාදයෙන් පහරක් එල්ල කරලා බලය දුන්නම නිශ්චල වස්තුව උන පාපන්දුව චලනය වෙනවා. දැන් ක්‍රීඩා පිටිය හරහා පාපන්දුව ගමන් කරනවා. තව ක්‍රීඩකෙක් වෙන දිශාවකින් ඇවිල්ලා ආයෙ පාදයෙන් පහරක් එල්ල කරනවා. එතකොට දැන් මේ අතර ගමන් කරගෙන ඉන්න පාපන්දුව ගමන් දිශාව වෙනස් වෙලා යනවා. මේ පැත්තට ගමන් කරමින් තිබේ පාපන්දුව. ක්‍රීඩකෙක් මේ පැත්තෙන් ඇවිල්ලා පහරක් එල්ල කරනවා. එතකොට පාපන්දුව වෙන දිශාවට යනවා. දැන් ක්‍රිකට් ක්‍රීඩාවෙදිත් එහෙම කරනවා. දැන් හැම වෙලාවෙම පන්දු යවන්න පන්දුව එවන්නේ කඩුල්ල දෙසට. පන්දුව අතින් එවන්නේ කඩුල්ල දෙසට. හැබැයි පිතිකරුවා තමන්ගේ පිත්තෙන් විවිධ දිශාවලට බලය යොදමින් පන්දුවට බලය යොදමින් පන්දුවේ ගමන් දිශාව තමයි වෙනස් කරන්නේ. නතර කරගන්නවම නෙවෙයි කරන්නේ. පන්දු යවන්න කඩුල්ල දෙසට පන්දු එවනවා. පිතිකරුවා තමන්ගේ පිත්තෙන් පන්දුවට බලය යොදමින් පන්දුව ගමන් කරන දිශාව වෙනස් කරනවා. එතකොට තමයි විවිධ දිශාවලට ගමන් කරන්නේ පන්දුව. අන්න එහෙනම් බලයක් යොදලා චලනය වන වස්තුක චලිත දිශාව වෙනස් කරන්න පුළුවන්. චලනය වන වස්තුවක චලනය වන කොට තනි වචන චලනය වන වස්තුවක චලිත දිශාව වෙනස් කිරීම. චලිත දිශාව වෙනස් කිරීම. මේකත් බලයකට කරන්න පුළුවන් වැඩක්. ඊළඟට තව මොකද්ද බලයකට කරන්න? චලනය වන වස්තුවක ප්‍රවේගය වැඩි හෝ අඩු කරන්න පුළුවන්. දැන් ගමන් කරන වාහනයකට ඇක්සලරේටර් එක පෑගුවාම, ඒ කියන්නේ ත්වරකය පෑගුවාම වාහනේ තියෙන ත්වරකයයි තිරිංගයි කියලා දෙකක්. බ්‍රේක් එකයි ඇක්සලරේටර් එකයි. ගමන් කරමින් ඉන්න වාහනයක් චලිත වන වස්තුවක්. ගමන් කරමින් ඉන්න වාහනයක රියදුරා ඇක්සලරේටර් පෑගුවොත්, ත්වරකයේ පෑගුවොත් වෙන්නේ එන්ජින් එකෙන් ගමන් කරන දිශාවට බලයක් දෙනවා. ගමන් කරන දිශාවට බලය දුන්නු ගමන් කරන ප්‍රවේගය එන්න වැඩි වෙනවා. කාලයත් එක්ක එන්න වැඩි වෙනවා. ඒ කියන්නේ ත්වරණය වෙනවා. අන්න ප්‍රවේගය එන්න වැඩි කළා. කොහෙටද? ත්වරකයේ පාගල ඇක්සලරේටරේ පාගල එන්ජින් එකෙන් බලය දුන්නා ගමන් දිශාවට.
ගමන් දිශාවටම යන පැත්තටම අපි කිව්වේ යන පැත්තටම බලය දුන්නම යන්න ලේසි වෙනවා. ප්‍රවේගය එන්න එන්න වැඩි වෙනවා, ත්වරණය වෙනවා. ඒ කියන්නේ ප්‍රවේගය වැඩි කරා බලයක් දීලා. එකපාරටම තිරිංග තද කරනවා රියදුනා බ්‍රේක් ගන්නවා. එතකොට ගමන් දිශාවට විරුද්ධව බලය එන්නේ. එතකොට ප්‍රවේගය එන්න අඩු වෙනවා. අන්න මන්දනය වෙනවා. ප්‍රවේගය එන්න අඩු වෙනවා මන්දනය. ඒ කියන්නේ චලිත දිශාවට විරුද්ධව බලයක් දුන්නොත් ප්‍රවේගය අඩු වෙනවා මන්දනය වෙනවා. ප්‍රවේගය අඩු වෙලා මන්දනය වෙනවා. ඒ කියන්නේ චලිත දිශාවට බල දීලා චලනය වෙන වස්තුවක ප්‍රවේගය වැඩි කරන්න පුළුවන්, ත්වරණය කරන්න පුළුවන්. චලිත දිශාවට විරුද්ධ දිශාවට බල දීලා චලනය වෙන වස්තුවක ප්‍රවේගය අඩු කරන්න පුළුවන්, මන්දනය කරන්න පුළුවන්. පොදුවේ කියනවා නම් බලයක් යොදලා චලිත වෙන වස්තුවක ප්‍රවේගය වැඩි හෝ අඩු, තනි වචනෙන් කියනවා ප්‍රවේගය වෙනස් කරන්න පුළුවන්. එහෙනම් චලනය වෙන වස්තුවක ප්‍රවේගයේ විශාලත්වය වෙනස් කිරීම. ප්‍රවේගයේ විශාලත්වය වෙනස් කිරීම කරන්න පුළුවන්. චලනය වන වස්තුවක ප්‍රවේගයේ විශාලත්වය වෙනස් කරන්න පුළුවන්. චලිත දිශාවටම බල දීලා ප්‍රවේගය වැඩි කරන්න පුළුවන්, ත්වරණය කරන්න පුළුවන්. චලිත දිශාවට විරුද්ධව බල දීලා ප්‍රවේගය අඩු කරන්න පුළුවන්, මන්දනය කරන්න. චලිත දිශාවට හෝ විරුද්ධ දිශාවට බල දීලා චලනය වන වස්තුවේ ප්‍රවේගය වෙනස් කරන්න පුළුවන්. අන්න දැන් කරන්න පුළුවන් වැඩ 4යි. තව කරන්න පුළුවන්. වස්තුවක් මත බලයක් යොදලා වස්තුව යම් අක්ෂයක් වටා කරකවන්න පුළුවන්. භ්‍රමණය කරවන්නට පුළුවන්. දැන් ටැප් එකක් ගැන හිතන්නකො, කරාමයක් ගැන, ජල කරාමයක් ගැන. දැන් ඒකට අපි ඇඟිලි වලින් බලයක් දෙන්නේ නේ, මේ ඇඟිලි දෙකෙන් බල දෙන්නේ. ඒ බලය නිසා කරාමේ චලිත වෙන්නේ නැහැ. කරාමේ තමන්ගේ මධ්‍ය අක්ෂය වටා භ්‍රමණය වෙනවා. භ්‍රමණය වෙනවා. වාහනයක රියදුරෙක් සුක්කානමට අත් දෙකෙන් බල දුන්නම සුක්කානම චලිත වෙන්නේ නැහැ. සුක්කානම තමන්ගේ මධ්‍ය අක්ෂය වටා භ්‍රමණය වෙනවා. භ්‍රමණය වෙනවා. එහෙනම් දැන් දොරත් එහෙමයි. දැන් මෙතනදී මේ දොරට මේ පුද්ගලයා බල දුන්නොත්, ඇදිල්ලක් හෝ තල්ලු කිරීමක් බල දුන්නොත් දොර චලනය වෙන්නේ නැහැ. චලනය වෙනවා කියන්නේ දොරේ එක තැනක තව තැනකට යන්නේ නැහැ. මේ සරණේරු අක්ෂය වටා, මෙන්න මේ සරණේරු අක්ෂය වටා දොර කැරකෙනවා. දොර කැරකෙනවා. ඒ කියන්නේ ඇතැම් අවස්ථාවලදී බලය යොදලා රේඛීය චලිතයක් නෙවෙයි, භ්‍රමණ චලිතයක් ඇති කරවන්නට පුළුවන්. යම් අක්ෂයක් වටා වස්තුවක් භ්‍රමණය කරවන්නට පුළුවන්. එහෙනම් බලයක් මගින් වස්තුවක් යම් අක්ෂයක් වටා භ්‍රමණය කරවිය හැකිය. භ්‍රමණය කරවිය හැකිය. යම් අක්ෂයක් වටා භ්‍රමණය කරවන්නට පුළුවන්. හරි. බලය යොදලා. එච්චරද? නෑ, තවත් පුළුවන් බලයකින් වැඩ කරන්න. මොකක්ද? බලයක් යොදා යම් වස්තුවක හැඩය වෙනස් කරන්න පුළුවන්. දැන් රබර් බෝලයක් අරගෙන අතින් තද කරන බලයක් දෙන්නේ. බෝලේ හැඩය වෙනස් වෙනවා. රබර් පටියක් අරන් දෙපැත්තෙන් අදිනවා. අන්න ඇදීම කියන්නේ බලය. රබර් පටියේ හැඩය වෙනස් වෙනවා. නැවත බලය ඉවත් කරලා මුල් හැඩයෙන්පත් වෙනවා. ඒක වෙනම කතාවක්. අපිට බලය යොදලා හැඩය වෙනස් කරන්න පුළුවන්. සමහරක් ශක්තිමත් පුද්ගලයෝ යකඩ අරගෙන යකඩයට දෙපැත්තෙන් බල දීලා යකඩේ නවනවා මෙහෙම. අන්න හැඩය වෙනස් වෙනවා යකඩේ. හැඩය වෙනස් වෙනවා. එහෙනම් ඇතැම් අවස්ථාවල බලය දීම නිසා වස්තු වල හැඩය වෙනස් වෙනවා. දැන් වාහන දෙකක් එකිනෙක හැප්පෙනවා. හැප්පීමේ මේ වාහනෙන් අර වාහනෙට බලයක් දෙනවා, ඒ වාහනෙන් මේ වාහනට බලයක් දෙනවා. වාහන දෙකේම හැඩ වෙනස් වෙනවා. හැඩ වෙනස් වෙලානේ අපි දැකලා තියෙනවා. එහෙනම් බලයක් මගින් වස්තුවක හැඩය වෙනස් කරන්න පුළුවන්. බලයක් යොදා වස්තුවක හැඩය වෙනස් කළ හැකිය. එහෙනම් ඔය තමයි බලයකට කරන්න පුළුවන් කාරණා කිහිපයක්. නිශ්චල වස්තුවක් චලනය කරන්න පුළුවන්. චලනය වන වස්තුවක් නිශ්චල කරන්න පුළුවන්. චලනය වන වස්තුවට වෙනත් පැත්තකින් බලයක් දීලා චලිත දිශාව වෙනස් කරවන්න පුළුවන්. චලනය වන වස්තුවක ගමන් දිශාවට විරුද්ධ දිශාවට බල දීලා චලිත වෙන වේගය, නැත්නම් ප්‍රවේගය අඩු වැඩි කරන්න පුළුවන්, වෙනස් කරන්න පුළුවන්. වස්තුවක් යම් අක්ෂයක් වටා භ්‍රමණයට ලක් කරවන්න පුළුවන් බලයක් දීලා. බලයක් යොදා වස්තුවක හැඩය වෙනස් කරන්න පුළුවන්.
එහෙනම් අපිට මේ කරන්න පුළුවන් කාරණා ටික. දැන් මේ ඔක්කොම කාරණා කරන්න පිටින් යෙදෙන බලපෑම නේ. දැන් බෝලේ නිශ්චල තිබ්බ බෝලේට පිටින් කරපු බලපෑම නිසා තමයි නිශ්චල බෝලේ චලනය වුනේ. පිටින් යොදපු බලය, බාහිර බලපෑම. චලනය වෙන වස්තුව පිටින් බලපෑමක් කළා තමයි නතර කළේ. එහෙනම් මේ බලය කියන්නේ වස්තුවකට බාහිරින් කරන බලපෑමක්. ඒ බාහිරින් කරන බලපෑම නිසා වස්තුව නිශ්චල එක චලනය වෙන්න පුළුවන්, චලනය වෙන එක නිශ්චල වෙන්න පුළුවන්, චලනය වෙන එකේ ගමන් දිශාව වෙනස් වෙනවා, චලනය වෙන එකේ ගමන් ප්‍රවේගය වෙනස් වෙන්න පුළුවන්. වස්තුව යම් අක්ෂයක් වටා භ්‍රමණය වෙන්න පුළුවන් ඒ බාහිර බලපෑම නිසා. එහෙම නැත්නම් වස්තුවක හැඩය වෙනස් වෙන්න පුළුවන්. එහෙනම් අපි මෙහෙම අර්ථ දක්වනවා බලයක්. මෙන්න මේ විදිහට. නිශ්චල වස්තුවක් චලනය කිරීමට හෝ චලනය වන වස්තුවක් නිශ්චල කිරීමට හෝ චලනය වන වස්තුවක ප්‍රවේගයේ විශාලත්වය හෝ දිශාව වෙනස් කිරීම සඳහා එසේත් නැතිනම් වස්තුවක් යම් අක්ෂයක් වටා භ්‍රමණය කරවීමට හෝ වස්තුවක හැඩය වෙනස් කිරීම සඳහා යෙදෙන බාහිර බලපෑම බලයයි. ඔන්න බලය ඔහොම අර්ථ දක්වන්න පුළුවන්. නිශ්චල වස්තුවක් චලනය කිරීමට හෝ චලනය වන වස්තුවක් නිශ්චල කිරීමට හෝ චලනය වන වස්තුවක ප්‍රවේගයේ විශාලත්වය වෙනස් කිරීමට හෝ ප්‍රවේගයේ දිශාව වෙනස් කිරීමට එසේත් නැත්නම් වස්තුවක් යම් අක්ෂයක් වටා භ්‍රමණය කරවීමට හෝ වස්තුවක හැඩය වෙනස් කරවීම සඳහා යෙදෙන බාහිර බලපෑම බලයයි. බාහිර බලපෑම බලයයි. ඔන්න අපි බලය අර්ථ දැක්කා. ඉතින් මේ බලය ගැන වැඩිපුරම කතා කරපු විද්‍යාඥයෙක් නේ ශ්‍රීමත් අයිසැක් නිව්ටන්. ඒ නිසා බලය කියන මේ රාශිය මනින්න පාවිච්චි කරන ඒකකය තමයි අන්තර්ජාතික සම්මත ඒකකය. බලය මැනීමේ අන්තර්ජාතික සම්මත ඒකකය තමයි නිව්ටන්. අයිසැක් නිව්ටන්ට ගරු කරන්න බලය මැනීමේ අන්තර්ජාතික සම්මත ඒකකය අපි කියනවා නිව්ටන්. සංකේත කැපිටල් N නිව්ටන් වලින් තමයි බලය මනින්නේ. නිව්ටන්. බලය දෛශික රාශියක්. එන බලයට විශාලත්වය නිව්ටන් වලින් කියනවා. නිව්ටන් 25 බලයක්, නිව්ටන් 100 බලයක් එහෙම කියනවා. ඒ වගේම බලයට දිශාවකුත් තියෙනවා. දෛශික රාශියක්. ඒ මොකද බලය යොදන දිශාව අනුව හට ගන්න ආචරණය වෙනස් වෙනවා. දැන් වාහනේ ගමන් දිශාවට බලයක් දුන්නොත් ත්වරණය වෙනවා. ගමන් දිශාවට විරුද්ධව බලයක් දුන්නොත් මන්දනය වෙනවා. දැන් මේ අවස්ථාවේ මේ පුද්ගලයා තමන්ගේ පැත්තට බලය දීලා දොර ඇද්දොත් දොර ඇරෙනවා. හැබැයි තමන්ගේ පැත්තට විරුද්ධ පැත්තට බලය දීලා දොරට බලයක් දුන්නොත් දොර වැහෙනවා. ඒ කියන්නේ බලය යොදන දිශාව අනුව හට ගන්න ආචරණය වෙනස් වෙනවා. දැන් මෙයා මේ පැත්තට අදිනකන් තමයි කොටේ ඇදෙන්නේ. මෙයා අනික් පැත්තට ඇද්දොත් එimhe කොටේ ඇදෙන එකක් නැහැ. මේකේ දොර මෙහෙට බලය දුන්නොත් ඇරෙනවා, අරයට බලය දුන්නොත් වැහෙනවා. එතකොට ඒ කියන්නේ බලය යොදන දිශාව නිසා හටගන්න ආචරණය වෙනස් වෙනවා. ඒ නිසා බලයේ විශාලත්වයේ වගේම බලයේ දිශාවත් වැදගත්. ඒතකොට බලයක දිශාව පෙන්වන්නේ එක්කෝ දිශාව ලියන්න ඕනේ. සාමාන්‍ය අපි කරන්නේ බලයේ දිශාව ඊතලයකින් පෙන්වනවා. උදාහරණයක් නිව්ටන් 5ක බලය. ඔහොම. ඊට 5යි නිව්ටන් විශාලත්වයේ දිශාව මෙහෙට. නිව්ටන් 10ක බලය. ඔහොම. ඒතකොට 10 නිව්ටන් කියන්නේ විශාලත්වයේ බලයේ දිශාව ඉහළට. ඔන්න ඔය විදිහට. ඔය විදිහට අපිට ඕන පැත්තක දිශාව පෙන්වන්න පුළුවන්. ඒ බලයේ යොදන දිශාව. පැහැදිලිද? එහෙනම් බලයේ දෛශික රාශියක්. බලයට විශාලත්වයක් වගේම දිශාවකුත් තියෙනවා. විශාලත්වයේ නිව්ටන් වලින් සඳහන් කරනවා. දිශාව ඊතලයක් බලයේ යෙදෙන දිශාවට ඊතලයක් යොදලා පෙන්නනවා. බලය නිශ්චල වස්තුවක් චලනය කිරීමට හෝ චලනය වන වස්තුවක් නිශ්චල කිරීමට හෝ චලනය වන වස්තුවක ප්‍රවේගයේ විශාලත්වය දිශාව වෙනස් කිරීම සඳහා එසේත් නැත්නම් වස්තුවක් යම් අක්ෂයක් වටා භ්‍රමණය කරවීමට හෝ වස්තුවක හැඩය වෙනස් කිරීම සඳහා යෙදෙන බාහිර බලපෑම බලයයි. අපිට කෙටියෙන් කියන්න පුළුවන් අවබෝධය සඳහා ඇදීමක් හෝ තල්ලු කිරීමක් තමයි බලයක් කියලා කියන්නේ. අදිනකොට තල්ලු කරනකොට අපි පිටින් කරන බලපෑම බලය. හරි? රයිට්. එහෙනම් අපි බලමු. බලය හැඳින්වීම. දෛනික ජීවිතයේ අප සිදු කරනු ලබන ක්‍රියාකාරකම් කිහිපයක් සිහිපත් කරගනිමු. ඉතින් ඒවා කොටයක් ඇදීම, දොරක් කැරීම, මේසයක් මත වස්තුවක් තල්ලු කිරීම. ඉහත රූපයට අනුව විවිධ අවස්ථාවලදී වස්තු මත ඇදීම හා තල්ලු කිරීම යොදා ගනිමින් නිශ්චල ඇති දෙයක් චලනය කිරීමට, චලනය වන වස්තුවක චලිත දිශාව වෙනස් කිරීමට හෝ චලිත වස්තුවක් නිශ්චල කිරීමට එවන් ඇදීම් හා තල්ලු කිරීම සිදු කරයි.
එවැනි ඇදීමක් හෝ තල්ලු කිරීමක් බලයක් ලෙස හැඳින්වේ. එවැනි ඇදීමක් හෝ තල්ලු කිරීමක් බලයක් ලෙස හැඳින්වේ. එනම් බාහිර බලයක් යෙදීමෙන් නිශ්චල දෙයක් චලනය කිරීමට බාහිර බලපෑමක් බලයක් යෙදීමෙන් නිශ්චල දෙයක් චලනය කිරීමට චලිත දිශාව වෙනස් කිරීමට චලනය වන දෙයක් නිශ්චල කිරීමට හා වස්තුවක හැඩය වෙනස් කළා කි. මම නම් ගොඩක් ක්‍රම කිව්වා 6ක්. මෙතන ඊට නිශ්චල වස්තුවක් චලනය කිරීමට චලනය වෙන වස්තුවක් නිශ්චල කිරීමට චලිත දිශාව වෙනස් කිරීමට විතර නෙවෙයි චලනයේ විශාලත්වය ප්‍රවේගී විශාලත්වය වැඩි කිරීමට හෝ අඩු කිරීමට නේ. බලය යන පැත්තට බලය දුන්නොත් වැඩි වෙනවා. චලිත පැත්තට විරුද්ධ පැත්තට බලය දුන්නොත් ප්‍රවේගී විශාලත්වය අඩු වෙනවා. හැඩය වෙනස් කිරීමට හෝ භ්‍රමණයක් කරවීමට යෙදෙන බාහිර බලපෑම බලයයි. නිශ්චල කිරීමට හෝ වස්තුවක හැඩය වෙනස් කළ හැකිය. බලයට නිශ්චිත දිශාවක් ඇත. ඔය කියන්නේ දෛශික රාශියක් කියන්නේ. ඇදීම් මා තල්ලු කිරීම නිශ්චිත දිශාවක් ඔස්සේ සිදු කරයි. එබැවින් බලයේ දෛශික රාශියකි. බලයේ මනින ඒකකයේ නිව්ටන් වේ. බලයේ මනින ඒකකයේ නිව්ටන් මේ තියෙන එදිනදා ජීවිතයේ බල යෙදෙන අවස්ථා කිහිපයක්. පැහැදිලි? හරි. හොඳයි එහෙනම් අපි ඔන්න බලය කියන්නේ මොකක්ද කියලා තේරුම් ගත්තා. බලයකට කරන්න පුළුවන් කාරණා ටික අපි දන්නවා. බලයේ දෛශික රාශියක් බව දන්නවා. බලයේ මනින අන්තර්ජාතික නිව්ටන් බලය දිශාව ඊතලයකින් පෙන්වන බව අපි දන්නවා. ඉතින් මේ බලය ගැන ශ්‍රීමත් අයිසැක් නිව්ටන් මේ බලය අපි කිව්වා මේක චලිතයට සම්බන්ධ කරගන්න ඕනේ කියලා. අයිසැක් නිව්ටන් මේ බලය චලිතයට සම්බන්ධ කරලා බල නිසා චලිත සිදුවන ආකාර පිළිබඳ නියම 3ක් ඉදිරිපත් කළා තියෙනවා. ඒවට කියනවා චලිතය පිළිබඳ නිව්ටන් නියම. මේවා භෞතික විද්‍යාව ඉගෙන ගන්න සිසුවෙකුගේ භෞතික විද්‍යා දැනුමේ කොඳුනාරටිය තමයි ඇත්තටම බලය පිළිබඳ නිව්ටන් නියම. ඒක නිසා අපි අනිවාර්යයෙන්ම දැන් බලය ගැනත් ඉගෙනගෙන තියෙනවා. කලින් අපි චලිතය ගැනත් ඉගෙන ගත්තා. දැන් බලය චලිතයට සම්බන්ධ කරන්නේ කොහොමද? මේ දෙක කනෙක්ට් වෙන්නේ කොහොමද කියන එක පිළිබඳව බලය පිළිබඳ නිව්ටන් නියම වලින් ඉගෙන ගන්න ඕනේ. ඉතින් ඒ සඳහා මේ දක්වා අපි කරලා තියෙන චලිතයේ කොටසුත් මේ දැන් අපි කතා කරපු බලයේ කොටසත් හොඳින් අධ්‍යයනය කරලා තියෙන්න ඕනේ. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා අපි ඊළඟ පරිච්ඡේදයේදී මේ බලයේ චලිතයට සම්බන්ධ කරලා බලය පිළිබඳ නිව්ටන් නියම සාකච්ඡා කරන්න. ඒ සඳහා මෙතෙක් කරපු කොටස් හොඳින් පරිශීලනය කරලා අවබෝධ කරලා මතකයට අරගෙන හොඳ සූදානමක් ඇතුව සම්බන්ධ වෙමු අපේ ඊළඟ පරිච්ඡේදයේදී බලය පිළිබඳ නිව්ටන් නියම අපි කතා කරනවා. හොඳයි එහෙමනම් ඊළඟ පරිච්ඡේදයේදී බලය පිළිබඳ නිව්ටන් නියම සාකච්ඡා කිරීමේ බලාපොරොත්තු ඇතිව මේ පරිච්ඡේදයෙන් සමුගන්නවා. සියලු දෙනාට තෙරුවන් සරණයි. සප්පදානං ධම්මදානං ජිනාති. සියලු දානයන්ට වඩා ධර්ම දානය උතුම් වන්නේය යන උතුම් බුදු වදන පසක් කරමින් පිරිවෙන් අධ්‍යාපනය ලබන සුවහසක් පොඩි හාමුදුරුවන් වහන්සේලාගේ මෙහෙණින් වහන්සේලාගේ සහ දුවා දරුවන්ගේ දහම් ඇස විවර කරමින් සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා ධම්මික පෙරේරා ෆ්‍රෙසිලා පෙරේරා පදනම මගින් සිදු කෙරෙන මහඟු සමාජ සත්කාරයයි ඩීපී පිරිවෙන් අධ්‍යාපනය.